ඊට පස්සේ සරල යන්ත්‍ර වර්ග ටික මෙන්න මේවා ලීවර ආනත තල කප්පි චක්‍ර සහ අක්ෂ දණ්ඩ. ඔන්න ඔය කියන මේ සරල යන්ත්‍ර වර්ග ටික තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. මුලින්ම වැඩි හරියක්ම අපි භාවිතා කරන ලීවර ගැන තමයි ඉස්සෙල්ලම කතා කරන්නේ. ඉස්සෙල්ලම අපි ලීවර ගැන කතා කරේ පොඩ්ඩක් අපි කතා කරා ඒක. එතන මේ ලීවරයක් තමයි මේ රූපේ දැක්වෙන්නේ. මේ රූපේ දැක්වෙන්නේ ලීවරයක්. අපි ලීවරයක් විදිහට මෙතන භාවිතා කරලා තියෙනවා අලවංගු. අලවංගුව ලීවරයක් විදිහට භාවිතා කරලා තියෙනවා. අලවංගුවේ බලන්න මේ අලවංගුව භාවිතා කරලා විශාල බරක් උස්සන එක තමයි මෙතන කරලා තියෙන්නේ. ඒතර අලවංගුව භාවිතා කරලා මේ අලවංගුව භාවිතා කරන විදිය මේක අපි ඔක්කොම දන්න දෙයක්. ඒ වුණාට මේක මේ සරල යන්ත්‍රයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන ලීවරය කියන සරල යන්ත්‍රය. ඒතර එක පැත්තකින් තද කරනවා. එක පැත්තකින් ආයාසයක් දෙනවා. නේ? අනිත් පැත්තෙන් අදාළ බර වස්තුව ඉස්සෙනවා. ගොඩක් අර ස්කන්ධය වැඩි බර අධික වස්තුවක් මෙතන තියෙන්නේ. මේක අපිට අතින් ඉස්සුවොත් උස්සන්න බෑ. ඒ වුණාට මෙන්න මෙයාට දැන් පහසු වෙලා තියෙනවා අලවංගුවේ මෙන්න මේ විදිහට අලවංගුව ලීවරයක් විදිහට භාවිතා කරලා මේ වැඩේ පහසුවෙන් කරගන්න. ඊළඟට මේක තමයි සරලවම ලීවරය කියලා කියන්නේ. ඒතකොට ලීවරය අපි ඉස්සරහට කතා කරනවා ලීවර වර්ග කීපයක් තියෙනවා. ඒ ලීවර වර්ගවල මෙන්න මේ දරය පිහිටන තැන මෙන්න මේ දරය මේකට අපි කියන දරය කියලා. මේ දරය පිහිටන තැන වෙනස් වීම වගේම තමයි ලීවර වෙනස් වෙන්නේ. අපි එතකොට ඒක කතා කරමු. හරි මේ ක්‍රියාකාරකමක් පොඩ්ඩක් කතා කරා අපි. පොඩ්ඩක් මම එදා මේ පෙන්නුවා මේක නේද? ටිකක් අර වෙන උපකරණයක් භාවිතා කරලා මේක භාවිතා කරලා මේක තමයි මේ ලීවර වල තියෙන වැදගත්ම කොටස. ඒ කියන්නේ මෙන්න මේ ක්‍රියාකාරකමේ තියෙන ලීවර පාඩමේ ලීවර කියන කොටසේ තියෙන වැදගත්ම ටික තමයි මෙතන තියෙන්නේ. හරි එතකොට මේකේ මෙන්න මෙහෙම තමයි මම ගත්තේ උදාහරණයක් විදියට. උදාහරණයක් විදියට මේක අර මේකේ තියෙන්නේ පොතක් ඔසවන අවස්ථාවක් මේසයක් උඩ තියලා. ඒතර මේසයක් උඩ තියලා පොතක් ඔසවන අවස්ථාවක් මේකේ තියෙන්නේ. මම ගත්තේ මෙන්න මේ වගේ එකක්. එතකොට මේ මෙතන තමයි අර මේ ක්‍රියාකාරකම අනුව නම් මෙන්න මේ මකන කෑල්ලක් හරි මොකක් හරි තමයි මෙතෙන්ට තියන්න කියලා කියන්නේ. ඒකම මේකෙන් අපිට කරන්න පුළුවන්. එතන මේ පැත්තට නිව්ටන් තරාදිය සම්බන්ධ කරනවා. මේ පැත්තට අපි භාවිතා කරන මොකක් හරි බාරයක් සම්බන්ධ කරනවා. හරි. එතන මේ විදිහට අපිට මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන්. එතකොට අපිට මේකෙන් පේනවා ඉස්සෙල්ලම අපි මේ පැත්තට සම්බන්ධ කරන බාරය මැන ගන්න ඕනේ. මේ පැත්තට සම්බන්ධ කරන බාරය මැන ගන්න ඕනේ. ඊට පස්සේ මේ බාරය ඔසවන්න නිව්ටන් තරාදියෙන් කොහොමද අපි බලය යොදන්නේ කියලා තමයි බලන්නේ. අපි බාරය විදිහට ගත්තේ නිව්ටන් එකක විතර එකක්. එදා මම හිතන්නේ නිව්ටන් එකක හරි නිව්ටන් 10ක විතර එකක්. ඊට පස්සේ මේ හැම අවස්ථාවකදීම x දිගට වඩා a වැඩි වුණාම a කියලා කියන්නේ මෙන්න මේ බාහුව. මේ බාහුව තමයි a කියලා කියන්නේ. කියන්නේ බාරේ මෙන්න මේ පොත තියෙන බාහුව තමයි a කියලා කියන්නේ. a කියලා කියන්නේ පොත තියෙන බාහුව. ඊට පස්සේ x කියලා කියන්නේ අපි මේ දුනුතරාදියේ එල්ලන බාහුව. දුනුතරාදියේ එල්ලන බාහුව. ඒතර දුනුතරාදියේ එල්ලන බාහුව හැම වෙලාවෙම මෙන්න මේ බාහුව. මෙන්න මේ බාහුව වැඩි වෙන්න මේ බාහුවේ දිග වැඩි වෙන්න අපිට වැඩේ පහසු වෙනවා. අපිට වැඩේ පහසු වෙනවා. මෙන්න මේ විදිහට x වල දිග වැඩි වෙනකොට x වල දිග වැඩි වෙන්න අපි යොදන්න ඕනේ බලය මෙන්න මේ පැත්තෙන් තියෙන බාරය මේක නිව්ටන් 50ක් කියලා ගන්න අපි නිව්ටන් 50ට වඩා අඩු වෙනවා x දිග වැඩි වෙච්ච ගමන් මෙන්න මේ දිග x වල දිග වැඩි වෙච්ච ගමන් ඒ කියන්නේ x වල දිග a වලට වඩා වැඩි වෙච්ච ගමන් කරන්ට් එක යනවා නේද x වල දිග a වලට වඩා වැඩි වෙච්ච ගමන් මේකේ සිද්ධ වෙන්නේ අර යොදන්න ඕනේ බලය නිව්ටන් 50ට වඩා අඩු වෙනවා. ඒතර x වල දිග මෙන්න මේ x වල දිග a වලට වඩා අඩු වුණොත් එහෙම x වල දිග a වලට වඩා අඩු වුණොත් එහෙම අපිට යොදන්න ඕනේ බලය වැඩි වෙනවා. යොදන්න ඕනේ බලය වැඩි වෙනවා මේක උස්සන්න. ඊට පස්සේ x වල දිගයි a වල දිගයි සමාන වුණාම x වල දිගයි a වල දිගයි සමාන වුණාම මේකෙදි මේ යොදන්න ඕනේ බලයයි අර එහා පැත්තේ තියෙන පොතේ බරයි දෙකම සමාන වෙනවා. එතකොට මෙන්න මේ තුන්වෙනි අවස්ථාව මම පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ තුන්වෙනි අවස්ථාව හිතන්න x වල දිග aට සමාන අවස්ථාව. x වල දිග aට සමාන අවස්ථාව. සාමාන්‍යයෙන් අපි යොදන්න ඕනේ බලය අර එහා පැත්තේ තියෙන බාරයට සමානයි. ඒ කියන්නේ නිව්ටන් 50ක එකක් උස්සන්න ඕන නම් අපි මේ පැත්තට නිව්ටන් 50ක් දෙන්න ඕනේ.
මේ පැත්තේ නිව්ටන් 50ක මේ පැත්තේ නිව්ටන් 50ක භාරයක් කියලා තියෙනවා අපි මෙහෙනුත් නිව්ටන් 50ක් දෙන්න ඕනේ උස්සන්න. මේ වගේ අවස්ථාවක් වලට කොහෙද හම්බෙන්නේ? මේ බාහුව දෙකේ දිග සමාන වෙන අවස්ථාවක්. බාහුව දෙකේ දිග සමාන වෙන අවස්ථාවක් සාමාන්‍ය ජීවිතේදී. මෙහෙම කරලා තේරෙන්නේ නැහැ. කවුද මේ මෙයා දන්නේ නැති මේ කවුද මේ දුනුතරාදියේ මේ තැටි තරාදියේ නේ තරාදියත් හරි දුනුතරාදිය කියන්නේ මේවා එක දුනුතරාදිය කියන්නේ මේ වගේ තැටි තරාදිය නේ තැටි තියෙන තරාදිය තව මේ ලහිරු දන්නවා ලහිරු ඉන්නවනේ ලහිරු දන්නවා ලහිරුලගේ අපි පන්තිය කරපු තැනත් එකක් තිබුණා මට මතකයි මොකද්ද සර් මේ අර සීසෝ එකද ඔව් සීසෝ එක හරි එතන සීසෝ එකේ දෙපැත්තේ ඉඳ ගන්න තැන් දෙක දුරින් සමානයි දිගින් සමානයි සීසෝ එකත් ලීවර් එකට තමයි වැටෙන්නේ එතකොට මේ පැත්තෙන් ඉඳගෙන එක්කෙනෙක් මේ පැත්තෙන් එක්කෙනෙක් ඉඳගත්තොත් අනික එක්කෙනා මේ පැත්තෙන් ඉඳගත්තොත් මේ පැත්තෙන් ඉඳ ගන්න එක්කෙනාගේ බරට සමාන බලයක් අනිත් පැත්ත එක්කෙනා යොදන්න ඕනේ මෙයා උස්සන්න. එතකොට මේ පැත්තට කෙට්ටුම කෙට්ටු එක්කෙනෙකුයි මේ පැත්තට මහතම එක්කෙනෙකුයි නැග්ගොත් මෙයාට හරි අමාරුයි. කෙට්ටු එක්කෙනාට හරි අමාරුයි. මොකද ලොකු බලයක් මෙහෙම යොදන්න ඕනේ මෙයා උස්සන්න. එහෙම වුණොත් මේ හොඳ වැඩේ මොකද්ද? මේ කෙට්ටු එක්කෙනා මොනවා කරොත් මොකද්ද කරන්න ඕනේ හොඳම වැඩේ? මේ පැත්තේ කෙට්ටු එක්කෙනෙක් ඉන්නවා ශක්තිය අඩු එක්කෙනෙක් මේ පැත්තේ මහත එක්කෙනෙක් ඉන්නවා. එහෙම වුණොත් මේ සීසෝ හොඳට වැඩ කරන්න මේ දෙන්න පොඩි වෙනසක් කරොත් හරියනවා. මොකද්ද වෙනස? කෙට්ටු එක්කෙනා ලඟ වෙන්න ඕනද මහත එක්කෙනා ලඟ වෙන්න ඕනද? සර් මහත් එක්කෙනා ලඟ වෙන්න ඕනද? අන්න හරි මහත එක්කෙනා ලඟ වෙන්න. මොකද මහත එක්කෙනා ලඟ වුණාම දැන් බලන්න මෙන්න මේ අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේ මෙන්න මේ අවස්ථාවේ බලන්න x හි දිගට වඩා a හි දිග වැඩි වුණාම දැන් එතකොට අපි මෙන්න මේ පැත්තට මහත එක්කෙනා දැම්මොත් එහෙම මෙන්න මේ පැත්තට මහත එක්කෙනා දැම්මොත් එහෙම හරි දැන් මේකේ තියෙන විදිහටම බලන්න මෙන්න මේ පැත්තට මහත එක්කෙනා දැම්මොත් මේ පැත්තට කෙට්ටු එක්කෙනා දැම්මොත් එහෙම අනිත් පැත්තට කෙට්ටු එක්කෙනා දැම්මොත් එහෙම මේක කෙට්ටු එක්කෙනාගේ පැත්ත හැම වෙලාවෙම ඉස්සිලා තියෙන්නේ කෙට්ටු එක්කෙනාගේ පැත්ත හැම වෙලාවෙම ඉස්සිලා තියෙන්නේ එතකොට හොඳම වැඩේ තමයි මහත එක්කෙනා චුට්ටක් ලඟ වෙන්නේ චුට්ටක් ලඟ වෙන එක එතකොට මෙයාට යොදන්න ඕනේ බලය අඩුයි මෙයා යොදන්න ඕනේ බලය අඩු වෙනවා. මොකද මේ දිග අඩුයිනේ මේ දිගට වැඩි. මේ දිග වැඩි මේ දිග අඩුයි. එතකොට මහත එක්කෙනා ඔහොම ලේසියෙන් කෙට්ටු එක්කෙනාට පුළුවන් උඩට පහළට කරන්න. එතකොට ඒක භාවිතා කරන්න පුළුවන් ඔයාලට සීසෝ එකක් පදිනකොට ලීවර එක ඔන්න ඔය කියන මූලධර්මයේ භාවිතා කරන්න පුළුවන්. හැම වෙලාවෙම අපි යොදන බලයේ යොදන බාහුව මෙන්න මේ පැත්තට මේකේ නම් බලයේ යොදන බාහුව දිගින් වැඩි වෙන්න ඕනේ නැත්නම් අපිට ලේසියෙන් වැඩක් කරගන්න බෑ. ලේසියෙන් වැඩක් කරගන්න බෑ වැඩේ අමාරුයි. ඒක නිසා අර අලවංගුවේ සිද්ධිය වුණත් අර මුලින්ම අපි කතා කරපු අලවංගුවේ සිද්ධිය බලන්න. එන්න මේක. මේකදී බලන්න අලවංගුව භාවිතා කරන මෙයා බලය යොදන්නේ මෙන්න මේ බාහුවෙන් මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට එනකන් තමයි බලය යොදන බාහුව තියෙන්නේ. මෙතන ඉඳලා මෙතෙන්ට එනකන්. ඒතර බලය යොදන බාහුව මෙතන ගොඩක් දිගයි බලන්න. ගොඩක් දිගයි. එතකොට බලය යෙදෙන්නේ මෙන්න මේ වස්තුවට. මේ වස්තුවට බලය යෙදෙන්නේ ඒ බාහුව ගොඩක් පොඩි. කෙටි. ඒතර අන්න ඒ වගේ අවස්ථාවක වැඩි ලේසියෙන් කරගන්න පුළුවන්. ඒතර ඕක අනිත් පැත්ත හැරෙවොත් මෙන්න මේක ගෙනල්ලා අපි මේ හරියෙන් වගේ තිබ්බොත්. මෙන්න මේ හරියෙන් වගේ තියලා මෙතනින් බලය යොදන්න ගත්තොත් එහෙනම් වැඩේ වර්ධිනවා. මොකද මෙන්න මේ බාහුව කෙටි ගොඩක්. මේ බාහුව කෙටි ගොඩක්. එතකොට අපිට වැඩේ ලේසියෙන් කරගන්න බෑ. හරි. හරි ලීවර් එක කොටස් අපි මේ නම් කරගත්ත නම් කරන්න දෙයක් නැහැ. ඒක නම් කරලා තියෙනවද? හරි මේ තියෙන ලීවර් එක කොටස්
මේ පැත්තේ තියෙනවා දැන් අපි ලීවර් එකක් ගත්තාම ප්‍රධාන වශයෙන්ම කොටස් තුනක් තියෙනවා. එකක් තමයි අපි බලය යොදන මෙන්න මේ ආයාසය කියන එකයි ඊළඟට අපිට ඔසවන්න අවශ්‍ය කරන මෙන්න මේ භාරය කියන එක. භාරය කියන්නේ බර කියන එකනේ බර කියන්නේ. ඒතර මේ භාරය ඊට පස්සේ ආයාසය ඊට පස්සේ මෙන්න මේ අපි ඒක මේ අපි කියනවා මෙතනින් තමයි කැරකෙන්නේ. ලීවරේ කැරකෙන්නේ මෙතනින්. ඒතර මෙතෙන්ට තමයි සම්පූර්ණ මේ බලය ලැබෙන්නේ. බලය මෙතෙන්ට තමයි ලැබෙන්නේ. අපි දැන් හිතුවොත් එහෙම ලීවරයක් ලීයක් භාවිතා කරලා අපි යම්කිසි වස්තුවක් ඔසවනවා නම් ඒ ලීයේ බැරි වෙලාවත් කැඩුනොත් කැඩෙන්නේ ගොඩක් වෙලාවට මෙතනින්. මෙතනින් තමයි කැඩෙන්නේ. ඔහොම කරලා තද කරනකොට එතනින් තමයි කැඩෙන්නේ. ඔන්න ඔය ස්ථානෙට අපි කියනවා දරය කියලා. මේ ස්ථානෙට දරය කියලා කියනවා. ඒතර මේකෙන් තමයි දරාගෙන ඉන්නේ. ඇත්තට මේ ලීවරේ දරාගෙන ඉන්නේ මෙතන. දරාගෙන ඉන්නේ මෙතන. ඒතර අපි මෙතෙන්ට බලයක් යොදන්නේ නැහැ. මෙතෙන්ට බලයක් යොදන්නේ නැහැ. මෙතනින් කරන්නේ ලීවරේ දරාගෙන ඉන්න එක. මේක වටේ තමයි ලීවරේ කැරකෙන්නේ. ඒතර ලීවරේ මෙහෙම වෙන්නේ මේ දරය වටේ. අපි බලය යොදන්නේ ආයාසය කියන ස්ථානයට තමයි බලය යොදන්නේ. ඊට පස්සේ මෙන්න මේ භාරය කියන එක තමයි එස වෙන්නේ. භාරය උඩට එස වෙනවා. භාරය උඩට එස වෙනවා. ඊළඟට දැනගන්න ඕන එකක් තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ භාර බාහුව සහ ආයාස බාහුව. ඒතර අපි මෙන්න මේ දරේ ඉඳන් තමයි බලන්නේ ඔක්කොම. දරේ ඉඳන් දුරවල් තමයි බලන්නේ. දරේ ඉඳන් ආයාසයට අපි කියනවා ආයාස බාහුව කියලා. හරිද? ඊට පස්සේ දරේ ඉඳලා භාරයට අපි කියනවා භාර බාහුව කියලා. භාර බාහුව. හරි. එතකොට මෙන්න මේ කොටස් ටික මතක තියෙන්න ඕනේ. ආයාසය, ආයාස බාහුව, දරය, ඊට පස්සේ භාර බාහුව, භාරය කියන එක මතක තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ බාහුව අපි කියන මේ ආයාස බාහුවේ දිග, භාර බාහුවේ දිග. ඔන්නවා තමයි අපි සාමාන්‍ය මේ පාඩමේදී වැඩිපුර කතා කරන්නේ. ඒ වචන වලින් තමයි දැන් ඉදිරියේදී හඳුන්වන්නේ. ආයාස බාහුවේ දිග වැඩි වුණොත් මොකද වෙන්නේ? භාර බාහුවේ දිග වැඩි වුණොත් මොකද වෙන්නේ? හරි මට කවුරු කියන්න බලන්න. දැන් මේ වෙනස් වචන වලින් මම අහන්නේ කලින් අහපු එකක්ම තමයි. හරිද? එතකොට අපිට යම්කිසි වස්තුවක් ඔසව ගන්න පහසු වෙන්න යම්කිසි වස්තුවක් මේ වස්තුව ඔසව ගන්න පහසු වෙන්න නම් දිගින් වැඩි වෙන්න ඕනේ භාර බාහුවද ආයාස බාහුවද? ආයාස බාහුව. අන්න හරි ආයාස බාහුව දිගින් වැඩි වෙන්න ඕනේ. බොහොම හොඳයි. ආයාස බාහුව දිගින් වැඩි වෙන්න ඕනේ හැම වෙලාවෙම. එතන හැම වෙලාවෙම දිගින් වැඩි වෙන්න ඕනේ ආයාස බාහුව අපිට වැඩක් පහසු කරගන්න ඕන. හැබැයි සමහර ලීවර තියෙනවා මේ ආයාස බාහුව හැම වෙලාවෙම දිගින් අඩුයි. අපි ඒව ගැනත් ඉස්සරහට කතා කරමු. ඒ වගේ ලීවර වර්ග තියෙනවා. හරි. එතන මේකේ ලියන්න මොකුත් නැහැ ඔයාලට. ලියන්න මොකුත් නැහැ. ඒකේ ඔක්කොම නම් කරලා දීලා තියෙන්නේ. හරි. හරි. එතකොට බලන්න ඔයාලා දැන් අපි කතා කරා මෙතෙන්දී ආයාස බාහුවේ දිග වැඩි වෙනකොට අපිට වැඩේ පහසු වෙනවා. ආයාස බාහුවේ දිගේ වැඩි වෙනකොට අපිට වැඩේ පහසු වෙනවා. එතකොට ඒ වගේ වෙලාවට අපි කියනවා මේ යන්ත්‍රයෙන් ලැබෙන වාසිය වැඩි කියලා. වැඩි වාසියක් මේ යන්ත්‍රයෙන් ලැබෙනවා. අන්න ඒකට අපි කියනවා මේ ලීවර එකේ යන්ත්‍ර වාසිය කියලා. තර යන්ත්‍ර වාසිය කියලා කියන්නේ අපි යම්කිසි භාරයක් ඔසවනකොට ඊළඟ මාතෘකාව මේ හරිද ඊළඟ මාතෘකාවේ තියෙන යන්ත්‍ර වාසිය. යන්ත්‍ර වාසිය කියලා කියන්නේ අපි යම්කිසි බලයක් යොදලා යම් වස්තුවක් ඔසවනකොට ලීවරයක් භාවිතා කරලා ඒ අර මේ අපි ඔසවන බර තියෙනවනේ දැන් මේක නම් මේ පෙට්ටිය තමයි ඔස්සන්නේ. මේ පෙට්ටිය තමයි ඔස්සන්නේ. ඊට පස්සේ අපි ආයාසයක් යොදලා මේ පෙට්ටිය ඔසවනවා. එතකොට අපි අර පෙට්ටියේ බරට වඩා අඩුයි නම් අපි යොදන ආයාසය. අපි කියනවා මේ යන්ත්‍රයේ යන්ත්‍ර වාසිය වැඩි. ඒකනේ වාසිය කියලා කියන්නේ. වාසිය කියලා කියන්නේ අපිට වාසියක් ලැබෙනවා නම් තමයි වාසිය කියලා කියන්නේ නේ. එතන මෙතන බලන්න මෙන්න මේ භාරය නිව්ටන් 10ක් නම් අපි යොදන්න ඕන බලය නිව්ටන් 5ක් නම් අපි කියනවා මේකේ වාසිය වැඩි. යන්ත්‍ර වාසිය වැඩි කියලා. එතන ආයාසයේ නිව්ටන් 10ක් වෙද්දී අපි යොදන්න ඕනේ බලය නිව්ටන් 20ක් වෙනවා නම් යන්ත්‍රයේ වාසිය අඩුයි කියලා තමයි අපි කියන්නේ. ඒතර යන්ත්‍රයේ වාසිය කියලා කියන්නේ ඇත්තටම වාසියක් තියනවද නැද්ද කියන එක නේ වාසියක් තියනවද නැද්ද කියන. ඒතර අපි සාමාන්‍යයෙන් මේක හොයන ක්‍රමයක් තියෙනවා ඒක තමයි එන්න මේක. බලන්න යන්ත්‍ර වාසිය කියලා කියන්නේ මේකේ තියෙන කියලා බලන්න සරල යන්ත්‍ර මගින් බොහෝ විට අඩු ආයාසයක් යන්ත්‍රයේ වෙත යෙදීමෙන්
වැඩි භාරයක් සන්තුලනය කරගත හැකියි. ගොඩක් වෙලාවට හැම වෙලාවෙම නෙවෙයි හැම වෙලාවෙම සමහර අවස්ථාවලදී තියෙනවා මේ සරල යන්ත්‍ර අර ආයාසයට වඩා භාරයට වඩා වැඩි ආයාසයක් යොදන්න ඕනේ. නිව්ටන් 10ක වස්තුවක් උස්සන්න නිව්ටන් 20ක් යොදන්න ඕනේ. අන්න ඒ වගේ විශේෂ අවස්ථා ටිකක් තියෙනවා. ඒ අවස්ථා ඇරෙන්න හැම වෙලාවෙම මෙන්න මේ ආයාසයේ භාරයට වඩා අඩුයි. ඒ කියන්නේ අපි යොදන්න ඕනේ බලය අර වස්තුවේ බරට වඩා අඩුයි. එතකොට මේකේ සරල යන්ත්‍රයකින් ලබාගත හැකි වාසිය ගණනය කරන්නේ භාරය සහ ආයාසය අතර අනුපාතය ලෙසයි. එතකොට වාසිය ගණනය කරන්නේ මෙන්න මේ උඩ තියෙන සමීකරණ. මෙන්න මේ සමීකරණයෙන් තමයි ගණනය කරන්නේ. එතකොට මේකේ මේ සමීකරණ බලන්න පොඩ්ඩක්. මේ සමීකරණේ තියෙන්නේ භාරය බෙදලා තියෙනවා ආයාසයෙන්. භාරය ආයාසයෙන් බෙදලා තියෙනවා. එතකොට ඒකට අපි කියනවා යන්ත්‍ර වාසිය කියලා. එතකොට භාරය නිව්ටන් 10ක් නම් ආයාසය නිව්ටන් 5ක් නම් අපි හරියටම නිව්ටන් 10ක වස්තුවක් නිව්ටන් 5ක් යොදලා ඔසවනවා නේ. භාරය නිව්ටන් 10ක් නම් ආයාසය නිව්ටන් 5ක් නම් එතකොට නිව්ටන් 10ක වස්තුවක් අපි නිව්ටන් 5ක් යොදලා ඔසවනවා. එතකොට යන්ත්‍ර වාසිය එනවා මෙන්න මේ යන්ත්‍ර වාසිය එනවා 10 බෙදීම 5. එතකොට යන්ත්‍ර වාසිය 2යි කියලා තමයි. යන්ත්‍ර වාසිය 2යි. බැරි වෙලාවත් මෙහෙම වුණොත් එහෙම නිව්ටන් 10ක වස්තුවක් ඔසවන්න අපිට නිව්ටන් 20ක් යනවා. අර සමහර අවස්ථාවලදී මම කියවනේ එහෙම සරල යන්ත්‍රයක් තියෙනවා කියලා. නිව්ටන් 10ක වස්තුවක් ඔසවන්න නිව්ටන් 20ක් යනවා. එතකොට අපිට එන්නේ යන්ත්‍ර වාසිය නිව්ටන් 10 බෙදීම නිව්ටන් 5. අන්න එතකොට එනවා නිව්ටන් 10 බෙදීම නිව්ටන් 20. එතකොට අපිට එනවා යන්ත්‍ර වාසිය 0.5ක් කියලා. එතකොට හැම වෙලාවෙම යම් වස්තුවකින් යම් ලීවරයකින් යම් සරල යන්ත්‍රයකින් අපි වාසියක් එනවා කියන්නේ යන්ත්‍ර වාසිය කියන්නේ ඒකෙන් අපිට වැඩේ පහසු කරගන්න පුළුවන් කියන්නේ යන්ත්‍ර වාසිය එකට වඩා වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ භාරයට ආයාසය සමාන වුණොත් එහෙම යන්ත්‍ර වාසිය 1යි. නේ? මේකත් නිව්ටන් 5යි මේකත් නිව්ටන් 5යි නම් යන්ත්‍ර වාසිය 1යි. ඒ කියන්නේ අපිට කිසිම වාසියක් එන්නේ නැහැ. යන්ත්‍ර වාසිය 1ක් කියන්නේ අපිට වාසියක් එන්නේ නැහැ. යන්ත්‍ර වාසිය 1ට වඩා අඩුයි කියන්නේ අපිට වෙන්නේ පාඩුවක්. යන්ත්‍ර වාසිය අඩුයි. යන්ත්‍ර වාසිය එකට වඩා වැඩි අගයක් එනවා කියන්නේ අපිට වැඩේ පහසු වෙලා කියන එක. මොකද භාරයට වඩා අඩු ආයාසයක් තමයි හැම වෙලාවෙම යොදන්න ඕනේ. ඒතර මේක තමයි සමීකරණ. මේක තමයි ඔයාලට තියෙන සමීකරණය. ඊළඟට මේකේ ඔයාලට මම හිතන්නේ මම ගණන් වගයක් දීලා තියෙනවා. ඔව් ගණන් වගයක් දීලා තියෙනවා. හරි ඒක මම මේ ප්‍රසන්ටේෂන් එකට දාලා නැහැ. බලන්න සරල යන්ත්‍රයක් මගින් බොහෝ විට අඩු ආයාසයක් යන්ත්‍රය වෙත යෙදීමෙන් වැඩි භාරයක් සන්තුලනය කරගත හැකියි. අඩු ආයාසයක් යොදලා වැඩි භාරයක් සන්තුලනය කරගන්න පුළුවන්. ඒතර සරල යන්ත්‍ර සරල යන්ත්‍රයකින් ලබාගත හැකි වාසිය ගණනය කරන්නේ භාරය ආයාසය අතර අනුපාතය ලෙස. ඒතර මේකේ යන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය කියලා එනවා. ඒතර පළවෙනි ගාන හදන්න බලන්න ලීවරයක ආයාසය 12 නිව්ටන්. ඒතර අපි යොදන බලය 12 නිව්ටන්. භාරය 48 නිව්ටන්. එහි යන්ත්‍ර වාසිය සොයන්න. ඒතර මේකෙදී ඉස්සෙල්ලා සමීකරණය දාන්න ඕනේ. හරි සමීකරණය දාන්න ඕනේ. ඔහොම ගානක් ආපු ගමන් සමීකරණය දාන එක තමයි පළවෙනිම වැඩේ. කීයද ආයේ උත්තර? මනසි කීයද ආයේ උත්තර? ඔව් 4ක් තමයි ඉන්නේ නේ. උත්තරේ එනවා 4යි. එතකොට මේකේ බලන්න මේකේ මොකුත්ම ඇඳලා නැහැ යන්ත්‍රයක් ඇඳලා නැහැ. මොකද්ද යන්ත්‍රය? අරෝමයා මොකුත් ඇඳලා නැහැ. අපි මේ යන්ත්‍රය ඇඳගත්තොත් මෙන්න මේ වගේක් තමයි ඉන්නේ. යන්ත්‍රය ඇඳොත් එහෙම මෙන්න මේ වගේක් තමයි ඉන්නේ. මේ තියෙන්නේ දරේ.
මේ තියෙන්නේ දරේ. ඊට පස්සේ මේ තියෙන්නේ ලීවරය. මේ තියෙන්නේ ලීවරය. මේ තියෙන ලීවරය. එතකොට මෙතන අපි යොදන බලය තියෙන්නේ මෙතන. මෙතනින් තමයි අපි බලය යොදන්නේ. මේ මෙතෙන්ට තමයි බලය යොදන්නේ කියලා හිතන්න. මෙතෙන්ට තමයි බලය යොදන්නේ. ඒතර මම මෙතනින් පහළට ඊතරේ ගහනවා. මෙතනින් පහළට ඊතරේ ගහනවා මේ යොදන බලය. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා බාරය. යොදා ගන්න බාරය. ඒතර මේ දුරවල් ගැන මම මෙතන සැලකිලිමත් වෙලා නැහැ. ඒතර යන්ත්‍රයට යොදන්න ඕනේ 12 නිව්ටන්. යන්ත්‍රයෙන් එසවෙනවලු 48 නිව්ටන්. එතකොට මේ මේකෙන් යොදන්න ඕනේ බලය නිව්ටන් 12යි එස වෙනවා 48. එතකොට මේකෙදි මේ යන්ත්‍ර වාසිය විදිහට අපිට එනවා 4ක්. ඒ කියන්නේ අඩු බලයක් යොදලා වැඩි බරක් ඔසව ගන්න පුළුවන්. අඩු බලයක් යොදලා වැඩි බරක් ඔසව ගන්න පුළුවන්. එතකොට භාරය වැඩි ආයාසය අඩුයි. අපි යොදන්න ඕනේ ආයාසය අඩුයි. එතකොට මේක ගොඩක් වෙලාවට මෙන්න මේ බාර බාහුව කෙනෙක් කෙටි වෙන්න ඇති නේ. කෙටි වෙන්න ඇති මොකද ඒක මේ යොදන්න ඕනේ බලය අඩු නිසා අනිවාර්යෙන් අපිට තේරෙන්න ඕනේ මේකේ බාර බාහුව කෙටි. බාර බාහුව කෙටි. මම මේ නිකන් අහන්න පුළුවන්ද කියලා බලන්න. මේක 48 නිව්ටන්. මේක හැබැයි දැන් යන්ත්‍රේ වාසියක් තියෙනවා. මේ යන්ත්‍රේ වාසියක් තියෙනවා. මේ යන්ත්‍රේ වාසියක් තියෙනවා. හැබැයි පාඩුවකුත් තියෙනවා. මොකද්ද පාඩුව? මේ යන්ත්‍රයේ සිද්ධ වෙන අවාසිය මොකද්ද? මෙහෙම යන්ත්‍රයක අවාසියක් තියෙනවා. මොකක්ද? මෙන්න මේ ආයාස බාහුව දික් වෙලා බාර බාහුව කෙටි වුණාම පොඩි අවාසියකුත් තියෙනවා. මොකක්ද? මේ පැත්තෙන් තමයි අපි තද කරන්නේ. මේ පැත්තෙන් තමයි ඉස්සෙන්නේ. මොකද්ද මේකේ තියෙන පාඩුව? කමන්නේ වැරදුනා. මේකේ මේ ස්කන්ධය ඔසවපුවාම ලීවරේ හිටින විදිහ තමයි මම මේ අඳින්නේ. මේ තියෙන්නේ ස්කන්ධය මේක ඔසවපුවාම මේ බලය යොදලා අපි ඔසවනවා මේ. එතකොට මේ ලීවරේ බලන්න මේ මෙතන තියෙන්නේ ආයාසය. මෙතන ආයාසය. හරි. ඉතින් ආයාසය යොදලා මේ ලීවරේ මෙන්න මේ ආයාසය කියන එක පහළට ගිහිල්ලා දිනවා මෙච්චර දුර. ඊට පස්සේ හැබැයි බාරය ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙච්චර. දැන් අපිට පුළුවන් නේ ඕනනම් මේක හිතන්න පුළුවන් නේ මෙන්න මේ ආයාස බාහුව කිලෝමීටරයක් විතර දික් කරලා බාර බාහුව සෙන්ටිමීටර 10ක් තිබුණා නම් තව ලේසි වෙනවනේ වැඩි. මොකද්ද ඒකෙන් වෙන පාඩුව? ඉස්සෙන ප්‍රමාණය අඩුයි. ඔව් ඉස්සෙන ප්‍රමාණය අඩුයි. මේක පොඩ්ඩක් උස්ස ගන්න මේක කොච්චර යවන්න ඕනද? ගොඩාක් යවන්න ඕන. නේ? ඒක පාඩුව. ඒක පාඩුයි නේ? ඒක පාඩුයි. හැබැයි වැඩේ ලේසි වෙනවා. වැඩේ කරන්න ලේසි වෙනවා. අපි ආයාස බාහුව කිලෝමීටර 2ක් විතර අරගෙන මේක සෙන්ටිමීටර 2ක් විතර ගත්තොත් අපිට ඕනෑම වස්තුවක් උස්සන්න පුළුවන්. හරි? ඔය නැවක් වුණත් අපිට උස්සන්න පුළුවන් එච්චර ලොකු විනසක් ගත්තොත් ඒ. හැබැයි අපිට නැව උස්සන්න වෙන්නේ සෙන්ටිමීටර 2ක් විතර තමයි අරක කිලෝමීටරයක් විතර පහළට අරන් ගියේ. පොඩි ප්‍රමාණයක් තමයි උස්සන්න වෙන්නේ. අන්න ඒක පාඩුවක්. මේ ආයාස බාහුව අපිට ඕන ඕන විදිහට වැඩි කරලා අපිට වැඩේ පහසු කරගන්න පුළුවන් කියලා හිතුවට එහෙම කරන්නත් බෑ. හරි? එහෙම කරන්න බැරි අවස්ථාවල් එනවා. ඒතර සාමාන්‍යයෙන් අපිට බලය යොදන්න පුළුවන් ප්‍රමාණයක් තමයි මේකේ ආයාස බාහුව වැඩි කරගන්න වෙන්නේ. ඒතර මේකෙදි මට කියන්න ඕනේ අන්න ඒක මේක මෙතෙන්දී අපි ඉස්සරහට කතා කරමු. යන්ත්‍ර වාසිය එතකොට මේකේ 4ක් එන්නේ. ඊළඟට බලන්න අර තියෙනවා වගුවක් යට ඒකට අටක් ගාලා පුරවන්න බලන්න. පහත වගුව සම්පූර්ණ කරන්න.
එතකොට යන්ත්‍රවාසී එක පැත්තක තනි කරගෙන උක්ත කරලා තමා තුන්වෙනි එක එහෙම හදන්න ඕනේ. හරි. පළවෙනි එකට කීයද ආවේ ශාලි? 2යි. ඔව් 2යි. පළවෙනි එක 2යි. අපි මම එක දාගෙන යන්න. පළවෙනි එක 2යි. ඊළඟ එක මොකක් කීයද ආවේ මේ මෙතන කීයද ආවේ මේ දෙවෙනි එකට? නිව්ටන් 25යි. ඔව් 25යි. 25යි නිව්ටන්. ඊළඟට ඊළඟ එකේ කීයද ආවේ මේ හර්ෂ? 50යි සර්. බාරේ 50යි. ඔව්. එච්චරම හොඳට ලියන්න බෑ මවුස් එකෙන්. ඊළඟ අවස්ථාවේ කීයද ආවේ මේ සංකේත්? 3යි සර්. ඊළඟ අවස්ථාවේ 3යි. ඔව් 3යි. ඊළඟ අවස්ථාවේ හර්ෂ නෙමෙයි මේ හරිද? 200. ඔව් 200ම තමයි. එතකොට මේකේ දැන් ඔයාලට මේ වගුව පරවන්න කියන්න හේතුව මේකෙන් බලපුවාම ඔයාලට තේරෙනවා දැන් ඕක 4 වෙනි එකට ඉන්නේ 3න් 1 නෙවෙයි සර් 150 850 බෙදුවාම ඔව් මොකද ඒක වැඩි ගණන් නැතුව දැන් බාරේ බෙදන්න ඕනේ ආයාස සංකේත නේ උත්තර දුන්නේ ඔව් සර්. ඒක තේරුණාද වැඩි වැඩිත් යන ඔව් සර්. එතකොට බාරේ බෙදන්න ඕනේ ආයාසයෙන් බාරේ ආයාසයෙන් බෙදනකොට 150 බෙදන්න වෙන්නේ 450 3න් එක. එහෙම නැත්නම් 0.33 කියලා තමයි 0.33. එහෙම නැත්නම් 3න් එක තමයි උත්තරේ එන්නේ. 3න් එක දැම්ම නම් තමයි හොඳ. මොකද අපිට උසුළු කරොත් එහෙම දිගට එන්න දශම ස්ථාන ටිකක් තමයි එන්නේ. ඒතර මේකෙදි බලන්න හැම වෙලාවෙම ආයාසයේ බාහිරයට වඩා අඩු අවස්ථාවලදී යන්ත්‍ර වාසිය එකට වඩා වැඩි වෙලා තියෙනවා. ආයාසයේ බාහිරයට සමාන අවස්ථාවලදී යන්ත්‍ර වාසිය එකක් වෙලා තියෙනවා. නේ? ඒතර ආයාසයේ බාහිරයට වඩා වැඩි නම් යන්ත්‍ර වාසිය එකට වඩා අඩු ගාණක් ඇවිල්ලා තියෙනවා. මොකද හැම වෙලාවෙම මේ අපි උත්සාහ කරන්න ඕනේ ආයාසයේ බාරයට වඩා අඩු වගේ එක තියාගන්න තමයි සරල යන්ත්‍රයක. හරි මම මේ ඔයාලලා දෙකක් ගෙනත් පෙන්නන්න කියලා හිතුවා මට ඒක මේ පහලින් ගේන්න බැරුණා මම ටක් ගාලා ඒක අරන් එන්න විනාඩි ඈ. ඊළඟට ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙන්නේ මෙන්න මේ අර ටින් එකක් අරන සීන් එකක් නේද? ඒ පොඩි මේ එකක් තමයි දාලා තියෙන්නේ. ඒතර මේකේ බලන්න මේ අපි හැන්දක් භාවිතා කරලා නිතරම කරන දෙයක් ගෙදර මේක කොච්චර මෙහෙම අරින්න ගියත් අපිට අරින්න බෑ අපේ නියපොතුත් කඩාගෙන නේද? අතත් තුවාල කරගෙන එහෙන පිස්සුවක් නටනවා. එතකොට ඒක වළක්වා ගන්න අපි භාවිතා කරන හැන්දක් භාවිතා කරනවා. අනික එක තමයි ඔයාලා පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න මේ වගේ අවස්ථාවකදී මේ පොඩි මොකක් හරි උලක් භාවිතා කරලා අරින්න ගියත් අපිට ඒක කරන්නත් තමයි. දැන් මේ වගේ එකක් භාවිතා කරනවා මෙන්න මේ වගේ පොඩි උලක් භාවිතා කර. මේ වගේ එකක් භාවිතා කරලා අරින්න ගියත් ටිකක් අමාරුයි අරින්න. ගොඩක් ලේසි වෙනවා මෙන්න මේ වගේ හැන්දක් භාවිතා කරා. හැන්දක මිටක් භාවිතා කරා නම් හරි ලේසි වෙනවා. ඒක මෙහෙම දාලා නිකම්ම ඇර. නිකම්ම ඒක අරගන්න පුළුවන්.
දැන් මෙතෙන්දී ලීවරයක් තමයි භාවිතා වෙන්නේ නේ. මේ ලීවරේ මේ ආයාසයේ විදිහට එන්නේ මෙන්න මෙතන. මෙතනට මම බලය යොදන්නේ මෙතෙන්ට තමයි බලය යොදන්නේ. මේක තමයි ආයාසය. මෙන්න මෙතන තමයි ආයාසය වෙන්නේ. ඊට පස්සේ දරේ බාරේ තමයි පොඩ්ඩක් පැටලෙන්නේ. දරේයි බාරේයි තමයි පොඩ්ඩක් පැටලෙන්නේ. එතන මේකේ බලන්න දරේ සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතෙන්. මෙන්න මෙතන තමයි දරේ තියෙන්නේ. මෙතන තමයි දරේ තියෙන්නේ. මෙන්න මේ ගැට්ටට හිටින තැන තමයි දරේ. ඊට පස්සේ බාරේ තියෙන්නේ මෙන්න මේ උඩ එක. ඒක මෙන්න මේ උඩ පියනට සම්බන්ධ වෙනවා. එතකොට මෙන්න මේ මරපුවාම මෙන්න මේ උඩට සම්බන්ධ වෙන්නේ බාරය. දරේ තමයි මෙන්න මෙතෙන්ට සම්බන්ධ. දරේ මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේක අරිනකොට ඔන්න ඔහම එනවා. එතකොට බලන්න මේකේ බාර බාහුව ඊටාම පොඩි අගයක් තමයි ගන්න. මෙන්න මේ මෙතන ඉඳලා මෙතෙන්ට තමයි බාර බාහුව තියෙන්නේ. මෙතන ඉඳලා මෙතෙන්ට. මෙන්න මේ පොඩි අගය තමයි බාර බාහුව කියන්නේ. ආයාස බාහුව මෙතන ඉඳලා මෙතෙන්ට ලොකු අගයක් කියන්නේ. දිග අගයක් කියන්නේ. ඒතර අන්න ඒක නිසා මේ වැඩේ පහසු වෙලා තියෙනවා බාර බාහුවට වැඩිය ආයාස බාහුව දිගයි. ඒතර යන්ත්‍ර වාසිය මේකේ ගත්තොත් පොඩි බලයක් යොදලා ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඒක නිසා අර යන්ත්‍ර වාසියත් ගොඩක් වැඩි. හරි යන්ත්‍ර වාසියකදී ගොඩක් වැඩි වෙනවා. ඒතර ඔය වගේ අපිට බලන්න පුළුවන් මේකේ ඊළඟට වලට තියෙන්නේ සරල යන්ත්‍ර දරේ ක්‍රියා කරන ස්ථාන අනුව සරල යන්ත්‍ර වර්ග 3. මේ වර්ග 3 ගැන අපි කතා කරමු. මේ තියෙන ක්‍රියාකාරකම දාලා මේ ක්‍රියාකාරකමේදී මේ අපි යොදන්න ඕන බලය මෙන්න මේ ආයාසය කියන එක අපිට ගොඩක් අඩු කරගන්න පුළුවන් මෙන්න මේ බාහුව දිග වැඩි කරගන්න ගැනීම මගින් ආයාසය කියන එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ දරේ ක්‍රියා කරන ස්ථානය අනුව ලීවර වර්ග 3කට බෙදිය හැකියි. මේ වර්ග 3 තමයි මේ. ඒතර දරේ ක්‍රියා කරන ස්ථානය අනුව තමයි මේ ලීවර වර්ග වලට බෙදලා තියෙන්නේ. මේක ලියලා නැහැ නේ වලගේ. මේක ලියා ගන්න. පළමු වර්ගයේ ලීවර, දෙවන වර්ගයේ ලීවර සහ තෙවන වර්ගයේ තුන්වන වර්ගයේ ලීවර කියලා ලීවර ආකාර තුනක් තියෙනවා. ඒ ආකාර තුන ගැන තමයි අපි කතා කරන්නේ. මෙතන ඉඳන් මේ කොටසේදී කතා කරන්නේ. ඊට පස්සේ අපි මේ ලීවරයක් දැකපු ගමන් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක දීලා තියෙනවා නේ. හරි. හරි අපි එකින් එක ගැන කතා කරගෙන යමු. හරි ඉස්සෙල්ලා බලමු පළමු වර්ගයේ ලීවරයක් කියන්නේ මොකක්ද කියලා. පළමු වර්ගයේ ලීවරයක් කියපු ගමන් මෙන්න මේක තමයි එන්නේ. බලන්න ආයාසයත් බාරයත් අතර පිහිටනවා. දරේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. හරි මෙන්න මේ වගේ අවස්ථාවක් බලන්න. මේ තියෙන්නේ අපි ආයාසයේ යොදන තැන. හරි හිතන්නකො මේ පැත්ත ආයාස බාහුව මේ තියෙන්නේ ආයාසයේ යොදන පැත්ත. ඊට පස්සේ මේ තියෙන්නේ බාරය සම්බන්ධ වෙන පැත්ත. හරි මේකේ පොඩ්ඩක් මම අනිත් පැත්ත හරවනවා. මේ පැත්තට දානවා බාරය. මේ පැත්තට බාරය දානවා. දාන්න බෑ. හරි මෙහෙම දාන්නකෝ. එතන මේ පැත්තේ බාරය තියෙනවා. මේ පැත්තටම ආයාසය සම්බන්ධ කරනවා. එතන මේ පැත්ත ආයාසය සම්බන්ධ කරනවා. මැද පිහිටනවා දරේ. දරේ පිහිටනවා. එතන මේ වගේ ලීවරයකට අපි කියනවා පළමු වර්ගයේ ලීවරයක් කියලා. මේ වගේ ලීවරය අපි සාමාන්‍යයෙන් අර මුලක ඉඳලා කතා කරේ මේ වගේ ලීවරනේ. අර අලවංගුවේ මොකක් හරි ගලවනකොට බාරය තියෙන්නේ මෙන්න මේ පැත්තේ. බාරේ මේ පැත්තේ මැද තියෙනවා දරේ. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. දරේ පිහිටන ස්ථානය අනුව තමයි අපි ලීවර වර්ග කරන්නේ.
එහෙම කරනකොට ආයාසයයි භාරයයි කියන එක ආයාසයයි භාරයයි කියන එක මැද දරේ පිහිටනකොට අපි කියන එක පළමු වර්ගයේ ලීවරයක් කියනවා. පළමු වර්ගයේ ලීවරයක් කියනවා. එතන මේ තියෙන්නේ මේ වගේ ලීවරයක්. දැන් මේ මෙතන ඔයාලට පෙන්නලා තියෙන්නේ ඒකට උදාහරණයක් තමයි මුලින්ම දාලා තියෙන්නේ. මේ දාලා තියෙන්නේ උදාහරණයක් කියන්නේ මෙන්න මෙතන ඔයාලට පෙන්නලා තියෙන්නේ ඒ අර පළමු වර්ගයේ ලීවර හැම එකටම පොදු රූප සටහනක් තමයි මුලින් දාලා තියෙන්නේ. ඒතර හැම පළමු වර්ගයේ ලීවර එකටම ඕක පොදු රූප සටහන. ඉතින් මේකේ බලන්න තියෙනවා මැද තියෙනවා දරේ. දෙපැත්තෙන් තියෙනවා ආයාසය සහ භාරය. මෙයාගේ විශේෂත්වයක් තමයි ළමයි බලන්න මෙයාගේ විශේෂත්වයක් තමයි මේ ආයාස බාහුව කියන එකයි භාර බාහුව කියන එකයි ඕන විදිහකට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයාස බාහුවට වඩා භාර බාහුව කියන එක අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. මොකද මේ දෙකම මෙහෙම චලනය කරන්න පුළුවන්. ආයාසයත් මෙහෙට ගන්න පුළුවන්. භාරයත් මේ පැත්තෙන් ඉඳන් මෙහෙට ගන්න පුළුවන්. මොකද මේ බාහුව කෙටි කරන්න පුළුවන්. හරි. ඒතර මේක ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒතර මේකට උදාහරණ තමයි බලන්න සීසෝ. සීසෝ කියන එකේ ආයාස බාහුවයි භාර බාහුවයි සමාන. අපි ඉස්සෙල්ලා කතා කරේ තරාදිය කියන එකත් අර මංචි කිව්වා වගේ තරාදියත් ආයාස බාහුවයි භාර බාහුවයි කියන දෙකම සමානයි. ඊළඟ කතුර වගේ එකක් ගත්තොත් ඒකේ මේ අර භාර බාහුව කියන එක කෙටි පොඩ්ඩක් කෙටියට තමයි හදලා තියෙන්නේ. භාර බාහුව කෙටියට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ ගිරේ නේ ඊළඟට තියෙන්නේ මේ අඬුව ගත්තත් බලන්න ආයාස බාහුව දිගින් වැඩි. ආයාස බාහුව දිගින් වැඩි. ඊට පස්සේ භාර බාහුව දිගින් අඩුයි. එතන මේ වගේ එක ගත්තොත් ඔයාලා බලන්න මේ දරේ පිටින්නේ හැම වෙලාවෙම මැද. මේ තියෙන්නේ දරේ. ඊට පස්සේ මෙතන ගත්තත් මේ තියෙන්නේ දරේ. හරි. මේ තියෙන්නේ දරේ. එතන මේ වගේ එක ලීවර දෙකක් සම්බන්ධ වෙනවා මෙතන. මෙතන ලීවර දෙකක්. ඒ කියන්නේ උඩින් එක ලීවරයක්, මේ තියෙන එක ලීවරයක්, මේ තියෙන එක ලීවරයක්. මේ ලීවර දෙක තමයි එකතු වෙන්නේ. හරි. මෙතනත් එහෙමයි. උඩින් එක ලීවරයයි, යටින් එක ලීවරයයි සම්බන්ධ වෙනවා. මේ දෙක එකතු වෙන එක තමයි වෙන්නේ. ඒතර මේ වගේ අවස්ථාවකදී මැදින් දරේ තිබුණොත් දරේ මැදින් තියනවා නම් අපි කියන එකට පළමු වර්ගයේ ලීවරයක් කියලා. ඒතර මම හිතන්නේ ඕක ලියා ගන්න තියෙනවා නේ. ඒතර ඕක ලියා ගන්න ඔයාලගේ ටියුට් එකේ ඒක ලියන්න තියෙනවා. නෑ ඒකත් ලියලා තියෙනවා නේ. ඒකත් දීලා තියෙනවා. බලන්න කොහොමද ලියන්න තියෙන්නේ කියන්නේ. ඒකේ මොකද ලියන්න නැහැ. හරි මොකද ලියන්න නැහැ. ඔය ඔච්චර තමයි තියෙන්නේ. පළමු වර්ගයේ ලීවර කියපුවාම ආයාසයත් භාරයත් අතර දරේ ක්‍රියා කරනවා කියන එක තමයි ඔයාලා දැනගෙන ඉන්නවා. ඊළඟ දෙවෙනි එක අවස්ථාව බලන්න ඊළඟ වර්ගයේ ලීවරේ දෙවන වර්ගයේ ලීවර. දෙවන වර්ගයේ ලීවර වල බලන්න ආයාසයත් දරයත් අතර භාරයේ පිහිටන ලීවර. ආයාසයත් දරයත් අතර භාරයේ පිහිටන ලීවර. ආයාසයේ දරේ අතර තමයි මෙයාගේ භාරය පිහිටන්නේ. කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාව. දැන් මේ තියෙන පළමු වර්ගයේ ලීවරනේ. මේ තියෙන පළමු වර්ගයේ ලීවර. ඊට පස්සේ ආයාසයත් දරයත් අතර භාරය පිහිටනවා කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාව. මේ තියෙන්නේ දරය කියලා ගන්න මේ තියෙන්නේ දරය. හරිද? මේ තියෙන්නේ දරය. ඊට පස්සේ ආයාසය ගත්තොත් එහෙම ආයාසයයි දරයයි අතර තමයි භාරය තියෙන්නේ. ආයාසය මේ පැත්තේ මේ පැත්තේ දරේ මේ පැත්තේ භාරය එන්නේ මැද. භාරය එන්නේ හැම වෙලාවෙම මැද. ඒතර මම භාරයක් එල්ලන්නම් ඒකේ. භාර බාහුවේ මම භාරයක් එල්ලන්නම්. මේ තියෙන්නේ මම එල්ලන භාරය. මේ තියෙන්නේ භාරය. ඒතර භාරය හැම වෙලාවෙම එන්න ඕනේ ආයාසයයි මේ පැත්තේ ආයාසය මේ පැත්තේ දරය. දරයට මැදින් තමයි එන්න ඕනේ. එතන මෙන්න මෙහෙම තමයි මේකෙදි ඉස්සෙන්නේ. මේකෙදි උස්සන්නේ මෙහෙම තමයි. එතන මේකට උදාහරණ මොනවද? මේකට උදාහරණ අපිට හිතන්න පුළුවන් නිකන් පරිසරේ බලපුවාම අපි භාවිතා කරන දේවල් වල මැදට තමයි අපි උස්සන එක දාන්නේ. මැදට දාන්නේ. හරි? අයිනෙන් තමයි මෙන්න මෙතනින් තමයි රඳවන්නේ. මෙතනින් තමයි අල්ලන්නේ. ඒ වගේ අවස්ථාවකට උදාහරණයක් මේක දාලා තියෙනවා නේ. මේ ගිරේ කියන්නේ මේ වගේ අවස්ථාවක්. ගිරේ කියන්නේ මේ වගේ අවස්ථාවක් බලන්න පුවක් ගෙඩිය තියෙන්නේ මැද. මැද තමයි භාරය තියෙන්නේ. ඊට පස්සේ දරේ තියෙන්නේ කොනක. දරේ තියෙන්නේ කොනක. ඊට පස්සේ ආයාසය තියෙන්නේ මේ පැත්තේ කොනේ. මේ පැත්තේ කොනේ තමයි ආයාසය තියෙන්නේ. එතන මේකේ මට කියන්න අවශ්‍ය වෙන්නේ මේක කියන්න අවශ්‍ය උනේ හැම වෙලාවෙම මේකේ භාර බාහුව කොහොම කියන්නේ මේ දෙවෙනි වර්ගයේ ලීවර වල හැම වෙලාවෙම මෙන්න මේ භාර බාහුව කියන එක. භාර බාහුව කියන එක ආයාස බාහුවට වඩා දිගින් අඩුයි. මේ බලන්න මේක දිගින් අඩුයි කොහොම කරත්. මොකද හැම වෙලාවෙම
ආයාසයයි දරයයි මැදට තමයි බාරය. ආයාසය මෙතන දරය මෙතන ඒක මැදට බාරය. අපි උස්සන්න ඕනේ බාරය ඉන්නේ හැම වෙලාවෙම මැදට. එහෙම ආපුවාම හැම වෙලාවෙම අපි මේක කොච්චර හෙට මෙහෙට කරත් ඒ කියන්නේ මෙන්න මේ බාරය කියන එක කොච්චර හෙට මෙහෙට කරත් මේ ළඟටම කරත් බලන්න මේ හරියට කරත් හැම වෙලාවෙම ආයාසය යොදන්නේ මෙන්න මේ බාරයට එහයින් තමයි ආයාසය යොදන්නේ. ඒතර බාරයට එහයින් ආයාසය යොදනකොට හැම වෙලාවෙම මේකෙන් යොදන්න ඕනේ බලය අඩුවෙන් තමයි යොදන්න ඕනේ. මේ බාරයට වඩා අඩු බලයක් තමයි යොදන්න ඕනේ. ඒතර බලන්න වීල් බැරෝ එහෙම බර දාන්නේ මැදට නෙවෙයි පොඩ්ඩක් අර රෝදේ පැත්තට වෙන්න තමයි දාන්නේ. ඒතර රෝදේ කියලා කියන්නේ වීල් බැරෝවේ දරේ. රෝදේ කියන්නේ වීල් බැරෝවේ දරේ. ඊට පස්සේ අර බර දාන අර ටැංකිය වගේ අර කූඩේ වගේ ඒක තමයි බාරය. ඒක තියෙන්නේ මැද. අපි ආයාසය යොදන්නේ මෙන්න මේ අයිනේ තියෙන හැන්ඩල් එකට තමයි ආයාසය යොදන්නේ. ඒතර ආයාසය යොදනකොට මේකේ වැඩි පහසු වෙලා තියෙන්නේ බලන්න ආයාස බාහුව බාර බාහුවට වඩා ගොඩක් දිගයි. ආයාස බාහුව බාර බාහුවට වඩා ගොඩක් දිගයි. ඒක නිසා වැඩි පහසු වෙලා තියෙන හැම වෙලේම. යන්ත්‍ර වාසිය හැම වෙලාවෙම එකට වඩා වැඩි. ඒතර මේ දෙවන වර්ගයේ ලීවර වල ලක්ෂණයක් තමයි යන්ත්‍ර වාසිය එකට වඩා වැඩි හැම වෙලාවෙම. මොකද මේ ආයාස බාහුවට වඩා බාර බාහුව කෙටි නිසා. බාර බාහුව කෙටි ආයාස බාහුවට වැඩි. ඒතර යන්ත්‍ර වාසිය හැම වෙලාවෙම එකට වඩා වැඩි. එකට වඩා වැඩි අගයක් ගන්න. මොකද බාරය කියන එක වැඩි ආයාසය කියන එක හැම වෙලාවෙම අඩු. ඒකට හේතුව වෙලා තියෙන්නේ අර බාහුව දෙකේ දිග වෙනස නිසා. හරි. ඒතර මේකේ මේ පැත්තේ දක්වලා තියෙන ඔයාලට දීලා තියෙන උදාහරණ. ඔයාලට දීලා තියෙන උදාහරණ මෙහා පැත්තේ ඒක මම අනිත් පැත්ත හරවලා මේක දාලා තියෙන්නේ. මේ පැත්ත හරවන්නම්කෝ. හරිනේ. ඒතර මේ විදිහට තමයි තියෙන්නේ. හරි ආයාසය මෙහෙම තියෙනවා මැදින් බාරය තියෙනවා එහා පැත්තේ අයිනින් දරය තියෙනවා. ඒතර ආයාස බාහුව මෙතන ඉඳලා මෙතෙන්ට ඔයාලගේ රූපේ නම් ආයාස බාහුව මෙතන ඉඳලා දරයට එනකම්ම ආයාස බාහුව. බාර බාහුව වෙන්නේ මෙතන ඉඳලා මෙන්න මේ බාරේ ඉඳලා මෙතෙන්ට එනකම්. මෙන්න මේ ටික බාර බාහුව. එතකොට ඔයාලගේ රූපේ නම් බාරේ ඉඳලා අන්න අර දරයට එනකම් බාර බාහුව කියලා ගන්න. ඒතර හැම වෙලාවෙම ආයාස බාහුව බාර බාහුවට වඩා කෙටි නිසා ආයාස බාහුව බාර බාහුවට වඩා කෙටි නිසා යන්ත්‍ර වාසිය එකට වඩා වැඩි. යන්ත්‍රයෙන් ලොකු වාසියක් අපිට ලැබෙනවා. හරි. ඒතර ඕක ගැන ඔය මේ යන්ත්‍රයේ මේ දෙවන වර්ගයේ ලීවර වලින් අපිට මේ වැඩි බාරය ලොකු බාරයක් උස්සන්න පුළුවන්. මේ බලන්න මේ උපකරණ වල ලක්ෂණේ මේ උපකරණ අර දෙවන වර්ගයේ ලීවර වල ලක්ෂණේ අර ටිකක් ලොකු බර වැඩ තමයි ඒ වගේ කරන්නේ. හරි වීල් බැරෝකින් ලොකු බරක් දාලා උස්සන. එතකොට මේ මට නිකන් කියන්න බලන්න මේ අපිට වීල් බැරෝකින් අපිට උස්සන්න පුළුවන් උපරිම බර නිව්ටන් අපි හිතමුකෝ කිලෝග්‍රෑම් 200ක් දාලා ස්කන්ධයක් උස්සන්න පුළුවන් වීල් බැරෝ. කිලෝග්‍රෑම් 200ක් දාලා වීල් බැරෝ උස්සන්න පුළුවන්. ඊට පස්සේ අපිට කිලෝග්‍රෑම් 300ක් දාලා දුන්නොත් වීල් බැරෝ අපිට උස්සන්න බෑ. ඒතර උස්සන්න පුළුවන් විදිහට වීල් බැරෝ හදා ගන්න පුළුවන් අපිට. කොහොමද කරන්න පුළුවන්? ඔය මීටර් හැන්ඩල් එකට යම් කිසි දෙයක් කරපුවාම අපිට පුළුවන් ඒ බරත් උස්සන්න. කොහොමද? ලයිරු හර්ෂ වීල් බැරෝ අත්දැකීමක් තියෙනවද? මොකද? හැන්ඩල් එක දික් කරනවද? හරි හැන්ඩල් එක දික් කරන්නේ. ඒතර ඒකෙන් කෙරෙන්නේ මොකක්ද ඇත්තටම මේ අපි ලීවර සම්බන්ධයෙන් ඒක ගැන කිව්වොත් මේ දැනුම පාවිච්චි කරලා කිව්වොත් මොන බාහුවද දිගින් වැඩි කරන්නේ? ආයාස බාහුව අනාරි ආයාස බාහුව දිගින් වැඩි කරනවා නේ. බාර බාහුවට වඩා ආයාස බාර බාහුව වෙනස් වෙන්නේ නැහැ නේ. ඒකේ කූඩේ තියෙන තැන බර තියනවනේ. එහෙම කූඩේ තියෙන තැනම තමයි බර තියෙන්නේ. ආයාස බාහුව දිගින් වැඩි කරන්න. මෙන්න මේ ආයාස බාහුව මේ පැත්තේ තියෙන ආයාස බාහුව දිගින් වැඩි කරන්න මේ හැන්ඩල් එක දිග වැඩි කරන්න අපිට පුළුවන් ඕනෑම බරක් උස්සන්න. හරි ඒක තමයි ආකිවිඩිස් කිව්වේ මේ මම ඔයාලට දත් කිව්වා මේ සංයුක්ත කප්පියක් සහ ලීවරයක් දෙනවා නම් මම ලෝකේ වුණත් හොල්ලලා පෙන්නනවා කිව්වා. ඒ තරමට එයා සරල යන්ත්‍ර ගැන විශ්වාසය තියපු මිනිස්සෙක්. ඒතර එහෙම කියන්න හේතුව අපි ආයාස බාහුව කොච්චර වැඩි කරන්න අපිට වැඩි පහසුයි. වැඩි කරන්න අපිට වැඩි පහසු වෙනවා. ඒකයි එහෙම කියන්න හේතුව. හරි ඊළඟට අපි යමු මේකේ ලියන්න මොකුත් මම දාලා නැහැ. ඒ වුණාට අපි මෙහෙම එකක් ලියාගමු. ඔය දෙවන වර්ගයේ ලීවර යටතේ අර හිස්තනක් තියනවානේ. ඒක යටතේ මෙන්න මේක ලියා ගන්න.
එහෙම ලියන්න. සෑම විටම බාර බාහුවට වඩා 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 ආයාස බාහුව දිගින් වැඩි නිසා ආයාස බාහුව දිගින් වැඩි සෑම විටම බාර බාහුවට වඩා ආයාස බාහුව දිගින් වැඩි නිසා අඩු ආයාසයකින් වැඩි භාරයක් එසවිය හැකියි. වැඩි භාරයක් එසවිය හැකියි. අඩු ආයාසයකින් වැඩි භාරයක් එසවිය හැකියි. දෙවනි වර්ගයේ ලීවර කියන එකට තමයි ලියන්න ඕනේ. අඩු ආයාසයකින් වැඩි භාරයක් එසවිය හැකියි. යන්ත්‍රවාසිය සෑම විටම එකට වඩා වැඩිය. යන්ත්‍රවාසිය සෑම විටම එකට වඩා වැඩිය. යන්ත්‍රවාසිය සෑම විටම එකට වඩා වැඩිය. හරි. එතකොට දෙවන වර්ගයේ ලීවර වල අපි දැන් දන්නවා යන්ත්‍රවාසිය හැම වෙලාවෙම මේ එකට වඩා වැඩි. මොකද මේකේ වැඩේ පහසු වෙනවා. යන්ත්‍රයෙන් ලොකු වාසියක් ලැබෙනවා. යන්ත්‍රවාසිය වැඩි. එතකොට ඊළඟට අපි බලමු මේ තුන්වන වර්ගයේ ලීවර. මේක හරි විශේෂ වර්ගයක්. මම කියවනේ අර අඩු වැඩි බලයක් යොදලා අඩු මේ බරක් ඔසව ගන්න අවස්ථාවක් තියෙනවා කියලා සමහර වෙලාවට මේ වගේ අවස්ථා. හරි බලන්න මේකේ තියෙන විදිය මේකේ තියෙන බලන්න තුන්වෙනි වර්ගයේ තුන්වන ලීවර ගණයට අයත් වෙන කට්ටියගේ භාරයත් දරයත් අතර ආයාසය තියෙනවා. ඒතර බලන්න මේ තියෙන දරය මේ පැත්තේ තියෙන දරය මේ තියෙන දරය ඊට පස්සේ මේ තියෙන්නේ අපි භාවිතා කරන භාරය. ඒතර භාරය මේ පැත්තේ තියෙනවා. භාරය මේ පැත්තේ ඊට පස්සේ ආයාසය මැදින් තියෙනවා. ඒතර එහෙම බලපුවාම මේ බිලිපිත්තය මේ වගේ එකට උදාහරණයක්. එතකොට බිලිපිත්ත බලන්න අපි හැම වෙලාවෙම බිලිපිත්ත මෙහෙම දාගෙන ඉන්නකොට වැවට දාගෙන ඉන්නකොට මෙන්න මෙතන තමයි මාළුවා එල්ලෙන්නේ ඇවිල්ලා. ඒක භාරය. එතකොට මෙතනින් තමයි අපි උස්සන්නේ. මෙහෙමනේ උස්සන්නේ. මෙන්න මෙහෙම උස්සන. එතකොට මේ විදිහට උස්සනවා. ඊට පස්සේ එතකොට මේ හැම වෙලාවෙම මෙන්න මේ බාර බාහුවට වඩා මේ ආයාස බාහුවට වඩා බාර බාහුව දිගින් වැඩි. ආයාස බාහුවට වඩා බාර බාහුව දිගින් වැඩි. එතන මේ තුන්වන වර්ගයේ ලීවර වල ලක්ෂණය. හරි. එතන බිලිපිත්ත ඊළඟ කොස්ස ඒ වගේ ඒවා තුන්වන වර්ගයේ ලීවර. හරි. තුන්වන වර්ගයේ ලීවර. අද මොකක්ද සිග්නල් ප්‍රශ්නයක් තියෙනවද? හරි. මේ තියෙන තුන්වන වර්ගයේ ලීවර මේ තියෙන පොදුවේ තුන්වන වර්ගයේ ලීවර වලට උදාහරණයක් තමයි මෙතන දාලා. පොදුවේ තුන්වන වර්ගයේ ලීවර වලට එක රූප සටහනක් තමයි මෙතන දාලා තියෙන්නේ. ඒතර බලන්න මේක අනිත් පැත්තට තියෙන්නේ. මේ පැත්තට තියෙන්නේ. ඒතර මේ පැත්තට තියෙනකොට මේ තියෙන්නේ ඔයාලගේ රූපේ දක්වලා තියෙන දරය තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන දරය. ඊට පස්සේ භාරය ආයාසය යොදන්නේ මෙතෙන්. මෙතෙන් තමයි ආයාසය යොදන්නේ. උඩට පහළට ගන්න මෙතන. ඊට පස්සේ භාරය තියෙන්නේ එල්ලන එක තියෙන්නේ මෙන්න මෙතන. ඒතර බිලිපිත්ත ඔය වගේ බිලිපිත්ත ඔය වගේ. तर මේකේ ලක්ෂණයක් තමයි හැම වෙලාවෙම මෙන්න මේ බලන්න මේ ආයාස බාහුව හැම වෙලාවෙම කෙටි. ආයාස බාහුව හැම වෙලාවෙම කෙටි. මොකද ආයාසය එන්නේ භාරයයි මේකයි අතරට. භාරයයි දරයයි අතරට තමයි ආයාසය එන්නේ. භාරයයි දරයයි අතරට ආයාසය එනකොට ආයාස බාහුව හැම වෙලාවෙම කෙටි, භාර බාහුව හැම වෙලාවෙම දිගයි.
බාරබාහුව හැම වෙලාවෙම දිගයි. ඒතර බාරබාහුව දිගයි කියන්නේ අපි ලොකු බලයක් යොදන්න ඕනේ පොඩි ස්කන්ධයක් උස්සන්න. පොඩි බරක් උස්සන්න ලොකු බලයක් යොදන්න ඕනේ. හරි. එතකොට මේකෙන් යන්ත්‍ර වාසිය එකට වඩා වැඩි නෙවෙයි එකට වඩා අඩුයි. මොකද මේ අපි පොඩි බරක් උස්සන්න ලොකු බලයක් යොදන්න. පොඩි බරක් උස්සන්න ලොකු බලයක් යොදන්න. හැබැයි මේකේ වාසියක් තියෙනවා බලන්න. බිලිවිත්ත අපි වතුරට දාගෙන ඉන්නකොට හරි බිලිවිත්ත වතුරට දාගෙන ඉන්නකොට අපි අඩු පොඩ්ඩක් මේක චලනය කරලා මෙන්න මේ භාරය කියන එක ගොඩක් උස්ස ගන්න. පොඩ්ඩක් මෙතනින් චලනය කරලා මේ මෙහෙම අල්ලන් හිටියොත් පොඩ්ඩක් චලනය කරපුවම ගොඩක් ඉස්සෙනවා අර පැත්ත. අන්න ඒක තමයි මෙතන භාවිතා කරන්නේ. මොකද මාළුවා කියන්නේ එච්චර බර එච්චර ස්කන්ධය තියෙන කෙනෙක් නෙවෙයිනේ. ඒතර අපිට පොඩි මෙහෙම බලයක් යොදලා මේ පැත්ත පොඩ්ඩක් චලනය කරලා අර පැත්ත ගොඩක් උස්ස ගන්න පුළුවන්. අන්න ඒක තමයි එතෙන්දි භාවිතා කරන මේ වැඩේ පහසු වෙන්නේ ඒකයි. ඊට පස්සේ කොස්ස වුණත් එහෙමනේ. කොස්සෙත් අපි බලය යොදන්නේ මෙතෙන්. කොහොම කර තමයි අතු ගන්න. හරි. සමහර නම් මේක මෙහෙම කර අතු ගන්නවා. එහෙම සාමාන්‍යයෙන් අතු ගන්නෑ නැහැ. අතු ගන්නකොට බලය යොදන්න ඕනේ මේ උඩින් අල්ලගෙන යටින් මෙහෙම තමයි අතු ගන්න. ඒතකොට තමයි හොඳටම ඒක ක්‍රියා කරන්නේ. එතකොට මේ කොස්ස කියලා කියන්නේ සරල යන්ත්‍රයක්. ඔයාලා කවදාවත් හිතුවේ නැහැ නේද? කොස්ස ඉදලා කියන්නේ සරල යන්ත්‍ර. ඒතර සරල යන්ත්‍ර මේවා තෙවන වර්ගයේ ලීවර ගණයට තමයි අයිති වෙන්නේ. තෙවන ගණයේ ලීවර වලට තමයි අයිති වෙන්නේ. හරි. අද මේ සිග්නල් මාර්කර් සර් දොබකරේ අයිති මොකටද? මොකද්ද සංගේ? දොබකරේ තුන්වෙනි වර්ගයේද? දොඹකරේ කියන්නේ මෙහෙමයි මේ සංකේතය. දොඹකරේ තියෙන්නේ ඔව් ඉතින් දොඹකරේ හැබැයි දොඹකරේ මේ ඔම ගන්නකොට දරේ තියෙන්නේ මැද. දොඹකරේ අපි අදලා බලමු. දොඹකරේ මෙහෙමනේ තියෙන්නේ. ආම් එක කොහොම තියෙනවා. එතකොට මේ පැත්තේ තමයි එතන තමයි කුල්ල තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් බාරය වෙන්නේ මෙතන බාරය වෙන්නේ. එතකොට ඕක මෙහෙම උස්සනකොට දොඹකරේ මේ ඒක නෑ හැබැයි හිතා ගන්න මම හිතන්නේ සරල යන්ත්‍රයක් තමයි ඕක. මම දන්නේ නැහැ දොඹකරේ කොහෙන්ද සෙට් වෙන්නේ කොහොමද කියලා. අර හයිඩ්‍රොලික් වලින් වැඩ කරන්නේ. ඔක මම දන්නේ නැහැ හරියට කොහොම හරි දොඹකරේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ එක්ක පළවෙනි වර්ගයේ ලීවරයක් එහෙම නැත්නම් තුන්වෙනි වර්ගයේ ලීවරයක්. එහෙම නැති වුණොත් එහෙම දොඹකරෙන් අපිට බඩුවක් උස්ස ගන්න බැරි වෙනවා. මොකද අපි නිව්ටන් 100ක ස්කන්ධයක් උස්සනකොට නිව්ටන් 200ක් යොදන්න වෙනවා නම් ඒ දොඹකරෙන් වැඩක් නැහැ නේ. දොඹකරේ අනිවාර්යෙන් යොදන බලය වෙන්න ඕනේ අර මේකේ බලට වඩා අඩු බලයක් යොදලා තමයි උස්සන්න ඕනේ. ඒකද අනිවාර්යෙන් පළවෙනි සහ තුන්වෙනි ගණන එකක් වෙන්න ඕනේ. මට ඔයාලට පොඩ්ඩක් දොඹකරේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් බලන්න නැතුව කියන්න බෑ. මම මේ ඊළඟ දවසේ අනිවාර්යෙන් සංකේත මතක් කරන්න ප්‍රශ්නේ. මම ඊළඟ දවසේ බලාගෙන ඉන්නවා. හරි. ඒක දොඹකරේ ගැන මොකද? හරි කියලා යෝජ මතක් කරගන්න. එතන මේ දොඹකරේ මෙන්න මේ ආම් එක මේ බාහුව ක්‍රියා කරන්නේ කොහොමද කියලා දන්නේ නැතුව ඕක සම්බන්ධ වෙන්නේ කොතෙන්ටද? ඒව දන්නේ නැතුව දැන් මෙහෙම හිතුවොත් මේ දොඹකරේ මෙතනින් හයි කරලා තියෙනවා. බලය යොදන්නේ මෙතෙන්ට කියලා හිතන්න. බලය යොදන්නේ මෙතෙන්ට බලය යොදන්නේ. එතකොට මෙතෙන්ට බලය යොදලා මේක උස්සනවා මෙහෙම උස්සනවා. අන්න එහෙම වුණොත් එහෙම මෙන්න මේක බාර බාහුව වෙනවා. මේක ආයාස බාහුව වෙනවා. එතකොට බාරේ නෙමෙයි මේ මෙතෙන්ට එනවා මේක ආයාස බාහුව වෙනවා. මේක බාර බාහුව. එතකොට මේ ආයාසයේ තියෙන්නේ මැද. මේ වගේ අවස්ථාවක ආයාසයේ තියෙන්නේ මැද. එතකොට මෙතන දරේ. මෙතන බාරේ. එතකොට බාරයයි දරයයි මැදට ආයාසයේ එන්නේ තුන්වන වර්ගයේ ලීවර. එතකොට මේක තුන්වන වර්ගයේ ලීවරයක් වෙනවා. ඊට පස්සේ මේක මෙතනින් සම්බන්ධ කරලා තිබුණොත් දොඹකරේ බාහුව මෙන්න මේ ආම් එක බාහුව කියන එක මෙතනින් සම්බන්ධ කරලා තිබුණොත් මෙතනින් අර බලය යොදන්නේ මෙතෙන්ට නම් ආයාසයේ මේක දරේ මේක බාරය. එහෙම වුණොත් එහෙම ආයාසයයි බාරයයි මැදට දරේ ඉන්නේ පළවන වර්ගයේ ලීවරය. පළවන වර්ගයේ ලීවරයක් වෙනවා. ඒතර ඒ විදිහට ඒක පොඩ්ඩක් බලන්න ඕනේ කොහොමද ඔක ක්‍රියා කරන්නේ කියලා. දොඹකරේ මේ හරි
හරි එතකොට ඕකේ පොඩ්ඩක් ලියා ගන්න දේවල් ටිකක් තියෙනවා අපිට එන්න මේ දැන් හැම වෙලාවෙම මේකේ ගත්තොත් මේ තුන්වන වර්ගයේ ලීවරයක් ගත්තොත් හැම වෙලාවෙම මෙන්න මේ බාහුව දැන් බලන්න ආයාස බාහුව මේ ආයාස බාහුව හැම වෙලාවෙම මෙන්න මෙච්චර ආයාස බාහුව කෙටි හැම වෙලාවෙම ආයාස බාහුව කෙටි බාර බාහුව කියන එක දිගයි බාර බාහුව දිගයි එතකොට බාර බාහුව දිග වෙනවා නම් මේකේ අනිවාර්යෙන් යන්ත්‍ර වාසිය මොකද වෙන්න ඕන එකට වඩා වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕන අපි යොදන්න ඕන බලය උස්සන්න ඕන බලයට වඩා හැම වෙලාවෙම වැඩි. මොකද මේ බාරේ තියෙන්නේ ඈතනේ බාරේ තියෙන්නේ ඈත ආයාසයේ තියෙන්නේ ළඟ. ඒතර මේක මෙහෙම තමයි උස්සන්නේ. මේ උස්සනකොට හැම වෙලාවෙම අපි යොදන්න ඕන බලය වැඩි බාරයට වැඩි. කිලෝග්‍රෑම් 5ක් උස්සන්න නම් මෙහෙන් 20ක බලයක් යොදන්න ඕන. පොඩක් ඒක ගෙදරදි කරලා බලන්නකො මේ අපි මොකක් හරි වස්තුවක් උස්සන්න බලලා ඒක ගැට ගහන්න මෙන්න මේ වගේ ලීයක් ගැට ගහලා මෙතනින් අල්ලගෙන උස්සන්න බලන්න. අපිට වැඩි බලයක් යොදන්න වෙනවා. මොකද මෙන්න මේ මෙතෙන්ද මෙතෙන්ට තියෙන ආයාස බාහුව මේ ආයාස බාහුව කියන එක කෙටි. බාර බාහුව කියන එක දිගයි. එහෙම වෙච්ච ගමන් අපි යොදන්න ඕනේ ආයාසය වැඩි වෙනවා. ඒ වගේ අවස්ථාවක මෙන්න මේක අපිට තියෙන එක බලන්න පුළුවන්. බලන්න මේකේ ලියලා තියෙන එක ආයාස බාහුවේ දිගට වඩා නිතරම බාර බාහුවේ දිග වැඩි. ආයාස බාහුවේ දිගට වඩා නිතරම බාර බාහුවේ දිග වැඩි. ඒතර බාරයක් සන්තුලනය කරන්න මෙන්න මේ වගේ බාරයක් උඩ දක්වලා තියෙන මේ වගේ බාරයක් සන්තුලනය කරන්න බාරයට වැඩි ආයාසයක් හැම වෙලාවෙම යොදන්න ඕනේ. හරි. ඒතර යන්ත්‍ර වාසිය නිතරම එකට වඩා අඩුයි. යන්ත්‍ර වාසිය නිතරම එකට වඩා අඩුයි. ඒ කියන්නේ හැම වෙලාවෙම බාරයට වඩා ආයාසය වැඩි. ඒතර බාරය ආයාසයෙන් බෙදපුවාම එකට වඩා අඩු ගණනක් තමයි. ඊට පස්සේ ප්‍රයෝජනවත් වන්නේ ආයාසය අඩු දුරක් ගමන් කිරීමේදී බාරය වැඩි දුරක් ගමන් කිරීම නිසා. මේක ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි මොකද ආයාසය අඩු දුරක් ගමන් කරනකොට බාරය වැඩි දුරක් ගමන් කරනවා. ඒතර මේකේ ඔච්චර තමයි ලියා ගන්න තියෙන්නේ මේ ඉඩ ඇති. පහළට තියෙනවා නේද ඉඩ. ඒක මේ රූල් නැති වුණාට ඉඩ තියෙනවා. ඒක ලියා ගන්න. තුන්වන වර්ගයේ ලීවර මේ තුන්වන ගණේ ලීවර වලට ඒක ලියා ගන්න. ආයාස බාහුවේ දිගට වඩා නිතරම බාර බාහුවේ දිග වැඩි. හැම වෙලාවෙම දිග වැඩි වෙයි. මොකද හැම වෙලාවෙම ආයාසය තියෙන්න ඕනේ බාරයයි දරයයි මැද. ඒක නිසා ආයාස බාහුව දිගින් අඩුයි බාර බාහුවට වඩා හැම වෙලාවෙම. ඊළඟට බාරයක් සන්තුලනය කිරීමේදී බාරයට වඩා වැඩි ආයාසයක් යොදන්න සිද්ධ වෙනවා. බාරයට වඩා වැඩි ආයාසයක් හැම වෙලාවෙම යොදන්න සිද්ධ වෙනවා බාරයක් උස්සනකොට. යන්ත්‍ර වාසිය ඊතරම එකට වඩා අඩුයි. මේකෙන් වාසියක් ලැබෙන්නේ නැහැ අපිට. පාඩුවක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේකේ වාසියක් තියෙනවා. ආයාසය පොඩි දුරක් චලනය කරලා බාරය වැඩි දුරක් චලනය කරගන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් මේ ඔයාලගේ මේ සමහරලාට මේකේ සමහරලාට තියෙන අත්දැකීම් මේ තුන්වන වර්ගයේ ලීවර හරිම මේ අමාරු අවස්ථාවලදී භාවිතා කරන එකක් තමයි මේක භාවිතා කරනවා මේ ගෙදර ඇවිල්ලා බලනකොට අපි ගේ ඇතුලෙන් ලොක් කරලා දොර වහලා ගිහිල්ලා නම් මේක භාවිතා කරන්න වෙනවා.
මොකේද භාවිතා කරන්නේ? අපි මේසෙ උඩ යතුර තියලා දොර වහලා ගිහිල්ලා දොර ලොක් වෙලා නම් අපිට මේ ලීවරේ භාවිතා කරන්න සිද්ධ වෙනවා. මොකේද භාවිතා කරන්නේ? එහෙම අත්දැකීමක් නැද්ද? කොහොමද අපි යතුර ගන්න එතකොට? සර් යතුර ගන්නද? ඔව් යතුර ගන්න මොකද්ද භාවිතා කරන්නේ? පොඩි කෝටු කෑල්ලක් හරි මොකක් හරි ගන්න වෙනවා නේ. ඒ කෝටු කෑල්ල ජනේලෙන් දාලා තමයි අපි යතුර ලීයක්. ඔව් ලීයක් ගන්නවා ජනේලෙන් ලීය දාලා යතුර ඔහොම උස්සලා ගන්න. ඒතර මේ ලීය අල්ලන්නේ මෙහෙම අල්ලලා ඔහොම උස්සන්න. නේ මෙහෙම ඔහොම උස්සන්න ලී. ඒතර මෙහෙම උස්සනකොට ආයාසය වෙන්නේ මේ අත තමයි ආයාසය වෙන්නේ. ආයාසය වෙන්නේ මේ අත මේ දරේ විදිහට තමයි ක්‍රියා කරන්නේ. බාරය වෙන්නේ යතුරු. හරි යතුරේ ස්කන්ධය ගොඩක් අඩු නිසා මේ වැඩේ කරන්න පුළුවන්. මේ වැඩේ කරන්න පුළුවන් ලේසියෙන්ම. ඒතර යතුරේ ස්කන්ධය වැඩි නම් ගොඩක් අපි හිතුවොත් එහෙම කිලෝග්‍රෑම් එකේ පඩිය වගේ තිබුණොත් මේ වැඩේ කරන්න බෑ. මොකද ආයාසය ගොඩක් වැඩි බාරයට වඩා. අර වගේ නිකන් සූක්ෂම වැඩක් වගේ ඕනනම් කරන්න පුළුවන්. කාටද මේ සිග්නල් ප්‍රශ්න තියෙනවද? හරිනේ. අපි යමු ඊළඟට. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේක ලීවර එක ප්‍රවේග අනුපාතය කියන එක. දැන් ඔන්න අපිට ගණන් තමයි එන්නේ මෙතනින් ඉස්සර. ගණන් හදන්න තමයි තියෙන්නේ. හරි. ඒතර ප්‍රවේග අනුපාතය කියන එක ගත්තාම ප්‍රවේගය කියන එක ගැන මේ යම්කිසි අදහසක් තියෙනවා. අර මේ ඔයාලට අර 7 වසරේදී අපි ඉගෙන ගත්තා ප්‍රවේගය කියන්නේ මොකක්ද කියලා. ප්‍රවේගය කියන්නේ යම්කිසි දැන් වේගය කියන්නේ එහෙම එකක් නෑ. වේගය කියලා කියන්නේ අපි වාහනයක යනකොට මීටරේ වැටලා වේගය. ඒ කියන්නේ අපි පැයකට කිලෝමීටර කීයක් යනවා. ඔය වේගෙම පැයක් ගියොත් කිලෝමීටර කීයක් යනවද? ඕකනේ වේගය කියන්නේ. එතකොට මේ ප්‍රවේගය කියලා කියන්නේ එහෙම එකක්. ප්‍රවේගය කියන එකේදී දුර වෙනුවට විස්ථාපනය තමයි භාවිතා කරන්නේ. දුර වෙනුවට විස්ථාපනය භාවිතා කරන්නේ තනි කෙලින් ඍජු මාර්ගයක් දිගේ ගමන් කරන එකක් තමයි ප්‍රවේගය කියලා කියන්නේ. ඒක නෑ ඉතර හිතන්න එපා. මොකද මේකට ප්‍රවේගය කියන එක දාලා ප්‍රවේගය කියන්නේ මොකක්ද කියලා හිතලා ඒක මේක පටල ගන්න ගියොත් එහෙනම් වැඩේ අප්සෙට් යනවා. ඒක නිසා ප්‍රවේගය කියන වචනේ ගැන එච්චර හිතන්න යන්න එපා. ප්‍රවේගය කියන එක මේකට සම්බන්ධ වෙනවා. ඒ වුණාට ඒක කියලා දෙන්න 10 වසර අර සරල රේඛී චලිතය පාඩම කරලා ඉවරනම තමයි ඒක හොඳට තේරෙන්නේ. ඒක නිසා අපි දැනට ප්‍රවේගය කියන වචනේ හිතන්නේ නැතුව මේක කරගෙන යමු. හරි මේක කරගෙන යමු. බලන්න ප්‍රවේග අනුපාතය කියනකොට මේ බලන්න මේක කියලා තියෙන්නේ හරි යම් කාලයකදී ආයාසයේ සිදුවන විස්ථාපනය එම කාලයේදී භාරයේ සිදුවන විස්ථාපනයෙන් කී ගුණයක්ද යන්න එහි ප්‍රවේග අනුපාතය වේ. ඒතර මේකෙදී ප්‍රවේග අනුපාතය කියලා ගන්නේ භාරයේ සිදුවන ආයාසයේ සිදුවන විස්ථාපනය භාරයේ සිදුවන විස්ථාපනය වගේ කී ගුණයක්ද කියන්නේ. බලන්නකො මේකේ රූපයක් දීලා තියෙනවා. මෙන්න මේක. එතකොට මේකෙදි මේකෙන් ඔයාලට තේරෙන්න ඕනේ මේ ආයාසයේ සිදුවන විස්ථාපනය කියන්නේ මොකද්ද? භාරයේ සිදුවන විස්ථාපනය කියන්නේ මොකද්ද කියලා. මේ තියෙන්නේ භාරයනේ, මේ තියෙන්නේ භාරය. මේ තියෙන්නේ දරය. මේ තියෙන්නේ ආයාසය. එතකොට ආයාසයේ සිදුවන විස්ථාපනය කියන්නේ අපි මේකට බලයක් යොදලා මේක පහළට තල්ලු කරනකොට මෙන්න මේක තමයි ආයාසයේ සිද්ධ වෙලා තියෙන විස්ථාපනය. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට මීටර කීයක් තියෙනවද කියලා තමයි අපි බලන්නේ. මීටර හරි සෙන්ටිමීටර හරි ඒක අදාළ නැහැ. මෙන්න මේ දුර තමයි ආයාසයේ සිද්ධ වෙච්ච විස්ථාපනය. ආයාසයේ මෙන්න මේක විස්ථාපනයක් සිද්ධ වෙනවා. ඒතර ඒ අතර ඒ විස්ථාපනයේ මගින් භාරයේ සිද්ධ වෙච්ච විස්ථාපනය තමයි මේ තියෙන්නේ. භාරය උඩට තමයි විස්ථාපනය වෙලා තියෙන්නේ. ඒතර භාරයේ සිද්ධ වෙච්ච විස්ථාපනයයි මේ ආයාසයේ සිද්ධ වෙච්ච විස්ථාපනය අපි දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ ප්‍රවේග අනුපාතය ගණනය කරනවා. ඒතර ප්‍රවේග අනුපාතයට සමීකරණයක් තියෙනවා. ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ විස්ථාපනය බෙදන්න ඕනේ භාරයේ විස්ථාපනය. හරි. ඒතර ආයාසයේ විස්ථාපනයේ භාරය වගේ කී ගුණයක්ද කියන එක එන්නේ ඔන්න ඔහොම.
හරි. ඒතර ආයාසයේ විස්ථාපනයේ භාරයේ විස්ථාපනයෙන් බෙදන්න ඕනේ. ඊට පස්සේ බලන්න මේක ආයාස බාහුවේ දිග භාර බාහුවේ දිගින් බෙදපුවාමත් ඒ උත්තරේම තමයි එන්නේ. ඒක ගැන නිකන් හිතා ගන්න මතක තියාගන්න. ඒක අපි ඉස්සරහට කතා කරගෙන යනකොට ඔයාලට තේරෙයි ඔක. බලන්න ආයාස බාහුවේ දිග භාර බාහුවේ දිගෙන් බෙදූ විට ලැබෙන්නේද ඒ මාර්ගයමයි. ප්‍රවේග අනුපාතයේ වැඩි වූ තරමට යෙදිය යුතු ආයාසය අඩුයි. එතන බලන්න මේකේ ප්‍රවේග අනුපාතය වැඩි වෙනවා කියන්නේ මොකක්ද කියලා? ප්‍රවේග අනුපාතය වැඩි වෙනවා කියලා කියන්නේ මෙන්න මේක. බලන්න ආයාසයේ විස්ථාපනයේ භාරයේ විස්ථාපනයෙන් බෙදපුවාම අපිට ප්‍රවේග අනුපාතය ලැබෙනවා. හරි. එතන ප්‍රවේග අනුපාතය වැඩි වෙනවා කියන්නේ ප්‍රවේග අනුපාතය වැඩි වෙනවා කියන්නේ ආයාසයේ විස්ථාපනය වැඩි වෙනවා. ආයාසයේ විස්ථාපනය වැඩි වෙනකොට තමයි ප්‍රවේග අනුපාතය වැඩි කරගන්න පුළුවන්. එතන ආයාසයේ විස්ථාපනය වැඩි වෙනවා කියන්නේ ආයාසය ගොඩක් යටට පහළට ගමන් කරවන්න වෙනවා. එතන අන්න ඒ වගේ අවස්ථාවක මේ අඩු බරක් යොදලා අඩු බලයක් යොදලා මෙන්න මේ භාරය ඔස්ස ගන්න පුළුවන්. එතන මේ බලන්න එතකොට ඒක තමයි කියලා තියෙන්නේ ප්‍රවේග අනුපාතයේ වැඩි වෙන තරමට යෙදිය යුතු ආයාසය අඩුයි. ඒක තමයි උතන කියලා තියෙන්නේ. එතන ඔයාලා මේකෙදි අපි මේ ගණන් හදාගෙන යනකොට ඔයාලට ඔක තේරෙයි. හරි? මෙන්න මේක දීලා තියෙනවා නේ. ඔව්. ඊට පස්සේ යට තියෙනනේ කොටුවක්. යට තියෙනනේ ඔයාලට දීලා දෙන කොටුවක්. අන්න ඒක ලියා ගන්න ඕනේ. මෙන්න මේක. ඔන්න ඔක තමයි ලියා ගන්න. එතන මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕනේ ආයාස බාහුවේ දිග භාර බාහුවේ දිගෙන් බෙදපුවාමත් අපිට ප්‍රවේග අනුපාතය තමයි ලැබෙන්නේ. ආයාස බාහුවේ දිගේ භාර බාහුවෙන් බෙදපුවාමත් ප්‍රවේග අනුපාතයමයි ලැබෙන්නේ. ප්‍රවේග අනුපාතයේ වැඩි වූ තරමට යෙදිය යුතු ආයාසය අඩුයි. ප්‍රවේග අනුපාතයේ වැඩි නම් යදන්න ඕනේ ආයාසය අඩුයි. ඔන්න ඔය කරුණු ටික ඔය මේ කොටුව ඇතුළේ ලියා ගන්න. ප්‍රවේග අනුපාතයේ සමීකරණය ඊට පස්සේ ආයාස බාහුවේ දිග භාර බාහුවේ දිගින් බෙදපුවාමත් ප්‍රවේග අනුපාතය ලැබෙනවා කියන එක. ඊට පස්සේ ප්‍රවේග අනුපාතයේ වැඩි වූ තරමට යොදන්න ඕනේ ආයාසය අඩු වෙනවා කියන්නේ. එතකොට අපි සමීකරණ දෙකක් මේ වෙනකොට කතා කරලා ඉවරයි. හරි. ඉතින් ප්‍රවේගානුපාතයට සමීකරණයයි ප්‍රවේගානුපාතයට අදාළ සමීකරණයයි ඊළඟට ඒක ඒ ප්‍රවේගානුපාතයම අපිට ගන්න පුළුවන් අර ආයාස බාහුවේ දිග භාර බාහුවෙන් බෙදලත් ගන්න පුළුවන්. එතකොට ඒක ඔයාලට තේරෙනවා මේ මෙතන බලන්න මේ දැන් මෙතන තියෙන්නේ භාර බාහුව. එතන ආයාස බාහුව තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ ආයාසයේ චලනය වෙන දැන් අපි මේ ආයාස බාහුව කෙටි කරොත් භාර බාහුව කෙටි කරොත් මේ මෙතෙන්ට භාරය තිබ්බොත් එහෙම අපිට උස්සන්න ලේසි නේ. මොකක් හරි වුණා සිග්නල් පොඩ්ඩක් මොකක් හරි ප්‍රශ්නයක් වුණා.
හරි මම මේ කිය හිටියේ මේ බාර බාහුවේ දිග වැඩි වෙනකොට බාර බාහුවේ දිග වැඩි වූ තරමට යෙදිය යුතු ආයාසය අඩු වෙනවා කියන එක. එතකොට මේ බලන්න මේ බාර බාහුව කියන්නේ මේ බාහුවනේ. අපි බාරය මෙන්න මේ හරියෙන් තිබ්බොත් මේ පීප්පේ අරන් ඇවිල්ලා මෙතනින් තිබ්බොත් මේ පීප්පේ මෙතනින් තිබ්බොත් බාර බාහුව කෙටි වෙනවා. මේ බාර බාහුව කෙටි වෙනවා. ආයාස බාහුව දිගයි. එතකොට අපි පීප්පේ උස්සනකොට පීප්පේ පොඩි දුරයි ගමන් කරන්නේ. එතකොට බාරයේ ගමන් කරපු ස්ථාපනය අඩුයි. ආයාසයේ ගමන් කරපු ස්ථාපනය වැඩි. ආයාසයේ ගමන් කරපු ස්ථාපනය වැඩි. එතකොට උඩට එන්නේ ලොකු අංකයක් යටට එන්නේ පොඩි අංකයක්. නේ? එතකොට මේ හැබැයි අපිට මේකෙන් වැඩේ පහසු වෙනවා. අපි කලින් කතා කරන්නේ බාර බාහුව දිග අඩු වෙනකොට වැඩේ පහසු වෙනවා. ආයාස බාහුව දිගින් වැඩි වෙනකොට වැඩේ පහසු වෙනවා. එතන අන්න ඒක නිසා හරි මෙන්න මේ ප්‍රවේග අනුපාතය කියන එක වැඩි වෙන තරමට යොදන්න ඕනේ ආයාසය අඩුයි කියන එක ඒකෙන් තේරුම් ගන්න පුළුවන්. එතන ආයාස බාහුවේ දිග බාර බාහුවෙන් බෙදුවත් අපිට ලැබෙන්නේ ප්‍රවේග අනුපාතයම තමයි. හරි ප්‍රවේග අනුපාතයම තමයි. ඊළඟට පොඩි ගාණක් තියෙනවා ඔයාලට බලන්නේ ගාණ. ඒක මේකේ නම් දාලා නැහැ මම. එතකොට අර ලීවරය ගැනම තමයි දාලා තියෙන්නේ ඒකේ. ඒක පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා? එතකොට ay තියනනේ මේකේ ay පස්සේ x b. එතන කියනවා bx කියන එක bx සමානයි 60 සෙන්ටිමීටර්. ඊට පස්සේ ay කියන එක 15 සෙන්ටිමීටර්. උත්තරේ කීයද එක විෂය? 4යි. ඔව් 4ක් වගේ තමයි එන්නේ නේ. එතකොට මේකේ bx කියලා දාලා තියෙන්නේ bx කියලා දාලා තියෙන්නේ මෙන්න මේක bx කියලා දාලා තියෙන්නේ මේක සෙන්ටිමීටර් 60යි. ආයාසයේ විස්තරي ආයාසයේ මට වැරදිලා ආවනේ මම අනිත් පැත්තට දාලා තියෙන්නේ මේකේ අනිත් පැත්තට දාලා තියෙන්නේ. ඒතර මේක නෙවෙයි ආයාසය එහා පැත්තේ තමයි ආයාසය තියෙන්නේ. නේ ආයාසය මේ පැත්තේ තියෙන්නේ. මම නම් කරලා තියෙන විදිහ වැරදි. එතකොට මේක
හරි. ඔහොම තියෙන bx වලගේ එහෙම තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මේක බලන්න මේ එතන මේ තියෙන ආයාසය මේ පැත්තේ තියෙන ආයාසය මෙතෙන්ට බලයක් යොදලා තමයි මෙතෙන්ට බලයක් යොදලා තමයි ආයාසයට බලයක් යොදලා තමයි මේ පැත්ත මෙතෙන්ට එනකම් චලනය කරලා තියෙන්නේ. ඒ අතර බාරය මෙතන ඉඳලා මෙතෙන්ට ඉස්සෙලා තියෙනවා. බාරය චලනය වෙච්ච එක තමයි මේ ay කියලා දාලා තියෙන්නේ. a වල සිට y වලට බාරය චලනය වෙලා ආයාසයේ b වල සිට x වලට චලනය වෙලා තියෙනවා. ඒතර ආයාසයේ විස්ථාපනය 60 සෙන්ටිමීටර්. ඊට පස්සේ බාරයේ විස්ථාපනය 15 සෙන්ටිමීටර්. උත්තරේ එනවා 4යි. හරි 4යි කියලා එන්නේ මේ වාර යන්ත්‍රවාසිය ප්‍රවේගානුපාතයේ මේ කියන ඒවට ඒකකයක් නැහැ. මොකද උඩත් සෙන්ටිමීටර අනුපාතයක් විදිහට දෙන්නේ කී ගුණයක්ද කියන්නේ. ඒතර කී ගුණයක්ද කියලා දුන්නාම සෙන්ටිමීටර මීටර වලින් මයින්නේ නැහැ. හරි. ඒක නිසා මේ 4යි නිකම්ම 4යි කියලා දෙන්නේ. යන්ත්‍රවාසියත් එහෙමයි 4යි. එතකොට මේ ප්‍රවේගානුපාත යන්ත්‍රවාසී ඒවා ඔක්කොම අර අංක විදිහට තමයි දෙන්නේ. අනුපාත විදිහට තමයි දෙන්නේ. මේකේ අපි ගන්නෙ මේ බාරයේ විස්ථාපනයේ ආයාසයේ විස්ථාපනයේ බාරයේ විස්ථාපනයේ වගේ කී ගුණයක්ද කියන්නේ. නේ කී ගුණයක්ද කියන එක තමයි ගන්න. එතන ඔන්න ඔය විදිහට අපිට හොයන්න පුළුවන් මේක මේකෙන් අපිට බලපු ගමන් ප්‍රවේග අනුපාතයේ වැඩි කියලා මේක බලපු ගමන් මේ යන්ත්‍රය ගැන මොකක්ද ඔයාලට හිතෙන්නේ? මේ යන්ත්‍රයෙන් අපිට මේ වැඩි බාරයක් ලේසියෙන් උස්ස ගන්න පුළුවන්ද නැත්නම් අපිට මේ යම් බරක් උස්සනකොට ඊට වඩා වැඩි බලයක් යොදන්න ඕනේ කියලාද කියන්නේ? ඒ කියන්නේ මේකෙන් වාසියක් එනවද නැද්ද? ප්‍රවේගානුපාතය 4යි කියන්නේ. වාසියක් එනවා සර්. වාසියක් එනවා කියන එක නේ වාසියක් එනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. මොකද මේකේ ප්‍රවේගානුපාතය එකට වඩා වැඩි කියලා කියන්නේ අනිවාර්යෙන් මේකෙන් වැඩි බාරයක් උස්ස ගන්න පුළුවන් හරි ලේසි. හරි. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසට යන්න ඉස්සෙල්ලා පොඩි මේක පොඩ්ඩක් මතක් කරලා ඉන්න ඕනේ මේ අර අපි පොඩි පන්ති වල ඉගෙන ගත්තනේ ශක්තිය සහ කාර්යය කොහොම කියන කියලා වගේක් ඉගෙන ගත්තනේ. ඒක චුට්ටක් මතක් කරලා ඉන්න ඕනේ මේ කාර්යය කොහොමද හොයන්නේ කියන එක. කාර්යය කොහොමද හොයන්නේ කියන එක පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. එතකොට අපි කාර්ය ශක්තිය කියන එක බැලුවොත් මේ දෙකම එකයි. ශක්තිය සහ කාර්යය. හරි ශක්තිය සහ කාර්යය කියන දෙකම එකම වගේ රාශි. මොකද මේ දෙකම මනින්නේ ජූල් වලින්. මේ දෙකම ශක්තිය කියන එක තමයි කියන්නේ. එතන මේකෙදි කාර්යය කියලා කියන්නේ අපි ශක්තිය භාවිතා කරලා යම් කිසි දෙයක් කරනකොට ඒක කාර්යයක්. එතන ගහකට නගිනකොට අපි ශක්තිය භාවිතා කරලා ගහ උඩට නගිනවා. දුවනකොට මීටර් 100 දුවනකොට අපි ශක්තිය භාවිතා කරලා මීටර් 100 දුවනවා. හරි? දුවනකොට මීටර් 100 දුවනවා ශක්තිය භාවිතා කරලා. සංකේත අත උස්සලා තියෙන නිකන්ද වැරදි? නෑ නෑ හරි. හරි. එතකොට මේ අන්න ඒක තමයි කාර්ය කියලා කියන්නේ. ශක්තිය භාවිතා කරලා යම් කිසි වැඩක් කරනවා නම් අපි කියන එකට කාර්යයක් කරා කියලා කියනවා. කාර්යයක් කරා කියලා කියනවා. ඒතර කාර්යම ඉන්නේ ජූල් වලින්ම තමයි. අපි වැඩක් කරපුවාම කාර්යය කොච්චරද කියලා බලන්න ජූල් වලින් තමයි. ඒතර ශක්තියම ඉන්නේ ජූල් වලින්. ඒතර ශක්තිය යනු කුමක්ද කියලා අහුවොත්. ඒතර ශක්තිය යනු කුමක්ද කියලා අහුවොත් අපි කියන්නේ කාර්ය කිරීමේ හැකියාව. කාර්ය කිරීමේ හැකියාව කියලා තමයි කියන්නේ. ඒතර අපිට සමහරුන්ට ශක්තිය වැඩි. ඒ කියන්නේ එයාලට කාර්ය කිරීමේ හැකියාව වැඩි. සමහරුන්ට ශක්තිය අඩුයි. ඒ කියන්නේ එයාලට කාර්යයක් කරන්න අර කලින් කියපු කට්ටියට වඩා ටිකක් අමාරුයි නේ. කාර්ය කිරීමේ හැකියාව අඩුයි. ඒතර ඔන්න ඔක තමයි කාර්ය කියන්නේ. කාර්ය කියන්නේ අපි ශක්තිය භාවිතා කරලා යම් කිසි දෙයක් කරනවා නම් ඒකට අපි කියනවා කාර්ය කියලා. ඒතර කාර්ය හොයන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. මේක මෙච්චර කල් ඉගෙන ගත්තේ නෑ මං හිතන්නේ ඔව්. කාර්යයේ සමීකරණය. කාර්ය හොයන්නේ හැම වෙලාවෙම අපි බලයක් භාවිතා කරලා යම් කිසි දෙයක් කරනවා නම් හිතන්න මෙහෙම පෙට්ටියක් තල්ලු කරනවා බලය භාවිතා කරලා. අපි නිව්ටන් 100ක බලයක් යොදලා මේ පෙට්ටිය ඉදිරියට තල්ලු කරනවා. මේ පෙට්ටිය තල්ලු කරනවා මීටර් 20ක්. මීටර් 20ක් ඉදිරියට තල්ලු කරනවා. මීටර් 20ක් ඉදිරියට තල්ලු කරනවා. එතකොට නිව්ටන් 100ක් භාවිතා කරලා නිව්ටන් 100ක බලයක් යොදලා මීටර් 20ක් මේ වස්තුව තල්ලු කරපු නිසා අපි මෙතෙන්දි කාර්ය හොයනවා බලය ගුණ කිරීම මේ බලය යොදලා මෙන්න මේ වස්තුව ගමන් කරපු දුර.
ඔන්නෝම කාර්ය හොය. බලය ගුණ කිරීම දුර. මේ විදිහට අපිට කාර්ය හොයන්න පුළුවන්. එතකොට මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ පෙට්ටිය තල්ලු කරපු පුද්ගලයා මේ පෙට්ටිය තල්ලු කරලා මේ මීටර 20ක් තල්ලු කරපුවාම මෙන්න මේ වගේ කාර්යයක් කරලා තියෙනවා. CI නිව්ටන් ගුණ කිරීම 20යි මීටර. එතන උත්තරේ එනවා 120ෙන් වැඩි කරපුවාම 2000යි sorry 4000යි sorry 2000යි ජූල් කියලා. ජූල් වලින් තමයි කාර්ය බලන්නේ. එතකොට ජූල් 2000ක ශක්තියක් වැය කරලා මෙයා මේ කාර්යය කරලා තියෙනවා. ජූල් 2000ක ශක්තියක් වැය කරලා තමයි මෙයා මේ වැඩේ කරලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මෙතෙන්දි මේ අපි බලයක් භාවිතා කරලා යම්කිසි වැඩක් කරනකොට ඒ බලය ගුණ කරන්න ඕනේ ගමන් කරපු දුරෙන්. එතකොට අපිට කාර්ය කීයද කියන එක එනවා. හරි කාර්ය කීයද කියන එක එනවා. එතකොට මේ සරල යන්ත්‍රවලත් ඒක අපි භාවිතා කරනවා. මොකද අපි ආයාසයේ ගමන් කරපු දුර, භාරයේ ගමන් කරපු දුර අන්න ඒවා ගැන මෙතන කතා කරන නිසා මේ කාර්ය කියන එක එතෙන්ටත් එනවා. මොකද බලයක් යොදනවා, ආයාසය කියන එකටත් බලයක් යොදනවා. ආයාසයේ යම්කිසි දුරක් චලනය වෙනවා. නේ? දැන් මේක බැලුවොත් එහෙම බලන්න මේක මේ තියෙන්නේ භාරය මේ පැත්තේ තියෙනවා භාරය මේ තියෙන්නේ භාරය ඊට පස්සේ මේ පැත්තේ ආයාසය මේ පැත්තෙන් මම ආයාසය සම්බන්ධ කරනවා මේ තියෙන ආයාසය එතකොට මේ පැත්තේ භාරය මේ පැත්තේ ආයාසය එතකොට මම මෙතනට බලයක් යොදලා මම මේ ආයාසයෙන් මේ පැත්තට බලයක් යොදලා භාරය ඔසවනවා. එතකොට බලන්න මම බලයක් යොදලා චලනයක් සිද්ධ කරා. බලයක් යොදලා මෙන්න මේ පැත්ත විස්ථාපනය කරා මෙතෙන්ට. මෙතන ඉක්ටිවිච් එක මෙතෙන්ට අරන් ගියා. එතකොට බලයක් තියෙනවා, දුරක් තියෙනවා. අපිට එතකොට මේ බලය දුරින් වැඩි කරලා මම මෙතෙන්ට කරපු කාර්යය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් වෙච්ච කාර්යයක් පුළුවන්. මෙතනින් භාරයක් මෙතන තියෙනවා, බරක් තියෙනවා. ඒ බර මෙතනදී වෙච්ච බර මෙතෙන්ට ගියා. එතකොට භාරයත් චලනය වුණා. භාරයත් මෙතන ඉඳලා මෙතෙන්ට චලනය වුණා. එතකොට භාරයේ බර, ඒ කියන්නේ භාරයේ බර ඒක ගමන් කරපු දුරින් වැඩි කරලා මෙන්න මෙතෙන්දි කරපු කාර්යය අපිට හොයාගන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ කරපු කාර්යය, මෙන්න මේක මගින් කරපු කාර්යයට අපි කියනවා ප්‍රධාන කාර්යය කියලා, මේකට ප්‍රතිදාන කාර්යය කියලා කියනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. ඒක තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. ඒක ලියන ගමන් අපි එකින් එක කතා කරමු. විනාඩියකින් නේ හරි බලන්න මේක එතකොට බලන්න අපි මම කිව්වාලට මෙන්න මේ සරල යන්ත්‍ර වලින් සරල යන්ත්‍ර හැම එකටම මේක පොදුයි ඒවට ලීවර ගැන කතා කරමු අපි ඉස්සෙල්ලා ලීවර එක මෙන්න මෙතෙන්ට යොදන බලය මේ මෙතෙන්ට යොදන බලය ආයාසයට බලයක් යොදලා ආයාසය චලනය කරනවා මෙතෙන්ට නිකන් චලනය කරනවා එතකොට අපි ආයාසය මත කාර්යයක් කරා කියලා තමයි කියන්නේ. එතකොට ආයාසයට අපි යොදන බලය මෙන්න මේ දුරෙන් ගුණ කරපුවාම අපිට එනවා මෙතන කරපු කාර්යය. මෙයා කරපු කාර්යය. ඊට පස්සේ මෙයා මේ කාර්යය කරනකොට මේ යන්ත්‍රයේ විසිනුත් යම් කිසි කාර්යයක් කරනවානේ.
මෙන්න මෙයත් කාර්යයක් කරනවා. යන්ත්‍රය අපි බලමු මෙයත් අපි කාර්යයක් කරනවා. මෙයා කරන කාර්යය තමයි මෙයා කරන්නේ මෙන්න මේ භාරය මෙතන තිබිච්ච භාරය මෙතෙන්ට අරන් යන එක. එතකොට මෙන්න මේ කාර්යයට අපි කරන කාර්යයට කියනවා අපි ප්‍රධාන කාර්යය. යන්ත්‍රය විසින් සිද්ධ කරන මෙන්න මේ කාර්යයට අපි කියනවා ප්‍රතිදාන කාර්ය. ප්‍රතිදාන කාර්යය කියනවා. එතකොට ප්‍රධාන කාර්යය ප්‍රතිදාන කාර්යය හොයන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. අපි අර අනික් කාර්යයන් හොයනවා වගේම තමයි මෙන්න මේ කාර්ය වෙන අවස්ථාවලදී හොයනවා වගේම තමයි බලය ගමන් කරපු දුරින් වැඩි කරන එක තමයි කාර්ය හොයනකොට කරන්නේ. හරිද? දැන් බලන්න මේක යන්ත්‍රයක් මගින් කාර්යයක් කර ගැනීමේදී ප්‍රධාන කාර්යය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ අපි. ප්‍රධාන කාර්යය කියන්නේ අපි විසින් යන්ත්‍රයට කරන කාර්යය. දැන් මෙයා කරන කාර්යය තමයි ප්‍රධාන කාර්යය කියලා කියන්නේ. ඒතර ප්‍රධාන කාර්යය ආයාසය ගමන් කරපු දුරින් බෙදපුවාම හරි ප්‍රධාන කාර්යය එනවා. ඊළඟට ප්‍රධාන කාර්යය කියන්නේ උතන මේ ප්‍රධානියා කියන වචනේ නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ප්‍රධාන කාර්යය කියන්නේ ප්‍රදානය කරනවා, ලබා දෙනවා කියන. ඒතර අපි ලබා දෙනවා කියන්නේ ආයාසය. නේ? ආයාසය තමයි ලබා දෙන්නේ. ඒතර ආයාසය ගමන් කරපු දුරෙන් වැඩි කරපුවාම අපිට ප්‍රධාන කාර්යය එනවා. ඊළඟට ප්‍රතිදාන කාර්ය. ප්‍රතිදාන කාර්යය කියන්නේ අපි අර විදිහේ කාර්යයක් කරපුවාම ඒ වෙනුවෙන් අපිට යන්ත්‍රයෙන් ලැබෙන දේ. ඒ කියන්නේ යන්ත්‍රය මගින් සිදු කරන කාර්ය. යන්ත්‍රය මගින් කොච්චර කාර්යයක් කරනවද කියන එක තමයි ප්‍රතිදාන කාර්යය කියලා කියන්නේ. ඒත් මේකෙදි ඕක ගණනය කරන විදිහ තමයි ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඊළඟට අපි ඒක බලමු. මේ සමීකරණ ටික ඊළඟට ලියාගමු. දැන් ඔයාලා ඔය ප්‍රධාන කාර්ය ප්‍රතිදාන කාර්ය කියන එක යටතේ මෙන්න මේ කියන දේවල් ටික ලියාගන්න. ප්‍රධාන කාර්ය කියන්නේ අපි යන්ත්‍රයේ වෙත සිදු කරන කාර්ය. ප්‍රතිදාන කාර්ය කියන්නේ යන්ත්‍රයේ මගින් සිදු කරනු ලබන කාර්ය. ලබන සතිය විතර මේ පාඩම ඉවර කරගන්න පුළුවන්. මම මේ චුට්ටක් ඉතින් මේක හිමීට යන්නේ මේක පොඩ්ඩක් අර හරි මේ ඉන්ටරෙස්ටිං පාඩමක් අනික එක මේ ටිකක් අමාරුයි වගේ තියෙන පාඩමන්නේ ඔයාලගේ. ඒක නිසා පොඩ්ඩක් හිමී යන්නේ. ඒ වුණාට මේ ලබන සතිය වගේ මේක බොහෝ දුරට ඉවර කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි ඊළඟට තියෙන පාඩම් නම් දවසකට එකයි. දවසකට එක ගානේ යන්න පුළුවන් පාඩම්. අවශ්‍ය නම් දවසකට එක ගානේ ඉවර කරන්නත් පුළුවන්. පොඩි පාඩම් තියෙන. ඒක නිසා ඒවට ටක් ගාලා කරගෙන යන්න පුළුවන්. එතකොට ලබන මාසෙ ඉවර වෙනකොට ගොඩක් වෙලාවට සිලබස් එක ඉවර වෙයි. පොඩ්ඩක් ආයතන අර මේ ප්‍රධාන කාර්යයේ ඒ කොහොමද අර බලයේ කාර්යය මොකක්ද ඒක ගන්න එක ටිකක් ආයෙත් පැහැදිලි කරන්න. හරි. එතකොට මේ ප්‍රධාන කාර්යය කියලා කියන්නේ දැන් මේ අපි ප්‍රධාන කාර්යය කියන්නේ අපි ලබා දෙන අපි කරන කාර්යයෙන් ප්‍රධාන කාර්යය කියන්නේ ප්‍රධාන කාර්යය කියන්නේ අපි යන්ත්‍රයට කරන කාර්යය. නේ මෙයා කරන්නේ ඒක තමයි. මේ කාර්යය තමයි මෙයා කරන්නේ. එතකොට ප්‍රධාන කාර්යය මෙයා කරන්නේ ආයාසයක් යොදලා මෙතෙන්ට බලයක් යොදලා මෙන්න මේ ආයාසය කියන එක පහළට චලනය කරනවා. හරිද හර්ෂ? ඒක තේරුණාද? ඔව්. හරිනේ. එතකොට මේක මෙහෙම චලනය කරනකොට මේ ආයාසය මෙහෙම පහළට චලනය කරනකොට මෙයා කාර්යයක් කරනවා. ඒ කාර්යය හොයන විදිහ තමයි මේ ආයාසයට අපි යොදන බලය තියෙනවානේ. අපි හිතමුකෝ නිව්ටන් 20ක් යදුවා කියලා. මෙයා නිව්ටන් 20ක් යදුවා. නිව්ටන් 20ක් යොදලා මෙතන මීටර 2ක් චලනය කරා කියලා හිතන්නකො. අන්න එහෙම අවස්ථාවක මෙන්න මේ ප්‍රධාන කාර්ය විදිහට අපිට ලැබෙන්නේ නිව්ටන් 20 ගුණ කිරීම මීටර 2. ඒ කියන්නේ ජූල් 40ක් තමයි ලැබෙන්නේ. ජූල් 40ක් තමයි ලැබෙන්නේ. ඒතර ඒක තමයි ප්‍රධාන කාර්යය. ඒක තමයි ප්‍රධාන කාර්යය අපි විසින් යන්ත්‍රයට කරන කාර්යය. ඒතර ඒක හැම වෙලාවෙම අපි කාර්යය කියන එක හදාගන්නේ කාර්යය සමානයි බලය ගුණ කිරීම ගමන් කරපු දුර. මෙතෙන්දිත් ඒකේ වෙනසක් නැහැ. බලයක් යොදනවා ඒ බලය මගින් මෙන්න මේ ආයාසයේ දුරක් චලනය වෙනවා. ඒතර බලය ගුණ කරනවා ගමන් කරපු දුරේ. ඊට පස්සේ මෙයා කරන කාර්යය මගින් ඒ කියන්නේ මෙයා දෙන ආයාසය මෙයා දෙන බලය මගින් මේ භාරය ඉහළට චලනය වෙනවා. ඒක කරන්නේ යන්ත්‍රය මගින්. හරිද? මෙයා කරන්නේ ආයාසයට බලයක් යොදන එක. යන්ත්‍රය මගින් මෙන්න මේ භාරය උඩට උස්සනවා. හරිද? ඒක තමයි මෙතන කියලා දෙන්නේ යන්ත්‍රය මගින් සිදු කරනු ලබන කාර්ය. ඒකට අපි කියනවා ප්‍රතිදාන කාර්ය කියලා.
ඒතර ප්‍රතිදාන කාර්යය කියලා කියන්නේ යන්ත්‍රයේ කොච්චර කාර්යයක් කරාද කියන්නේ. ඒතර මෙතෙන්දී නම් බලන්න මේ භාරය අපි හිතමු නිව්ටන් 40ක් කියලා. නිව්ටන් 40ක් මේ භාරය. මේ භාරය නිව්ටන් 40ක් නම් නිව්ටන් 40 මෙතන තිබිච්ච නිව්ටන් 40 දැන් මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. කියන්නේ නිව්ටන් 40ක් මීටර් 2ක් ගියා කියලා හිතන්න මීටර් 2ක් ගිහිල්ලා තියෙනවා. නිව්ටන් 40ක් මීටර් 2ක් ගිහිල්ලා තියෙනවා. එහෙම වුණොත් එහෙම 40 ගුණ කරන්න ඕනේ 2කින්. එතකොට එනවා ජූල් 80ක් කියලා එනවා. ඒතර ප්‍රධාන කාර්ය ජූල් 40ක් වෙනකොට ප්‍රතිදාන කාර්ය ජූල් 80ක් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට මේ අපිට ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය බලා ගන්න පුළුවන්. හරිද හර්ෂද ඇහුවෙමයින් එක? ඔව් සර්. හරිනේ. ඒතර මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය. එතකොට හැබැයි මම කිව්වේ අර මේ ජූල් 40කින් එහා පැත්තේ ජූල් 40කින් මෙහා පැත්තේ ජූල් 80ක කාර්යයක් වෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ කවදාවත්. හරිද? කොහොමදත් අපි අර ශක්තිය කියන එක වෙනස් කරන්න බෑනේ. අපි යොදන ශක්තියම එහා පැත්තෙන් ක්‍රියා කරන්න ඕනේ. එතකොට අපි ඉස්සරහට බලමු ඒක. කාර්යක්ෂමතාවය කියන එක 100%කට එහා යන්නේ නැහැ කවදාවත්. ඒක අපි ඉස්සරහට කතා කරමු. ඒක ඉස්සරහට එනවා. ඊළඟට වල ලියා ගන්න ඕන එක තමයි මෙන්න මේක. හරි මේක බලන්න කොහොමද ලියන්නේ කියලා පොඩ්ඩකින් ලියන්න නැතුව මම මේක කියන්න ලියන්න ඕන විදිහ. ඔයාට තියෙන කොටුව ඒ කොටුව ඇතුලේ තමයි මේක ලියන්නදී. ප්‍රධාන කාර්යයයි ප්‍රතිදාන කාර්යයේ සමීකරණ. හරිනේ. එතකොට ඊළඟට තියෙන එක අපි ඉක්මනට මේ ඊළඟ මාතෘකාවට යන්න ඕනේ. අපි පොඩි ගානක් හදමු. ඊළඟ මාතෘකාව කතා කරන්න ගියොත් එහෙම වෙලා යනවා. මම අද අර ගිය සැරේ ඔයාලට තිබුණා වගේ එක්සෑම් එකක් මේ 11 වසරට තියෙනවා. ඒකත් ටිකක් ලොකුවටම වැඩේ කරනවා. ඒක නිසා පොඩ්ඩක් 8ටම හරියට නවත්තන්න ඕනේ. ඒක නිසා මේ අපි ගානක් හදමු. හරි ගානක් හදමු. මෙන්න මේක ඇඳ ගන්නකො. මේ පැත්තේ 1 මීටර අර පැත්තේ 50 සෙන්ටිමීටර. එතකොට මේ දුරවල් දෙක එකම ඒකක වලින් තියෙන්න ඕනේ. ඒකක වෙනස් කරන්න බෑ. ඒකක සෙන්ටිමීටර නම් සෙන්ටිමීටර, මීටර නම් මීටර විදිහට තියෙන්න. ඊට පස්සේ මේකේ මම අහන ප්‍රශ්න ටික තමයි පළවෙනි එක. දැන් මේ සිද්ධිය තේරෙනවනේ අපි ලියන්න ඕනේ මේකේ
මෙහෙම සරල යන්ත්‍රයක් තියෙනවා මේක මෙහෙම චලනය කරනවා එහෙම අවශ්‍ය නැහැ මේක කියලා බලන්න නිව්ටන් 40ක ආයාසයක් යොදලා නිව්ටන් 40ක ආයාසයක් යොදලා ඊට පස්සේ නිව්ටන් 20ක භාරයක් ඔසවනවා සෝරි මේක මාරු වෙන්න ඕනේ මේ පැත්තේ නිව්ටන් 20යි මේ පැත්තේ නිව්ටන් 40 සෝරි හරි 40 ඊට මෙතන භාරය තියෙනවා හරි එතකොට මේකේ මේ නිව්ටන් 40ක භාරයක් ඔසවනවා නිව්ටන් 20ක බලයක් යොදලා එතකොට ඕකම තමයි ඔය මේ පේපර් වල එහෙම තියෙන සමහරලාට මේ සන්තුලනය කරනවා කියලා සන්තුලනය කරනවා කියන්නේත් මේකම තමයි. හරි සන්තුලනය කරනවා කියන්නේත් මේක. මේ නිව්ටන් 20ක බලයක් යොදලා අර නිව්ටන් 40 ඔසවන එකට අපි කියනවා සමහර වෙලාවට මේ නිව්ටන් 20ක් මගින් නිව්ටන් 40 සන්තුලනය කරනවා කියලා කියනවා. හරි මේ සන්තුලනය කියන වචනෙට බය වෙන්න එපා. ඔසවනවා කියන එකම කියලා හිතන්නකෝ. හරි ඔසවනවා කියන එකම තමයි සන්තුලනය කරනවා කියලා කියන්නේ. එතන පළවෙනි ප්‍රශ්නේ මම අහන්නේ යන්ත්‍රවාසිය දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ ප්‍රවේග අනුපාතය තුන්වෙනි එක ප්‍රධාන කාර්ය හතරවෙනි එක ප්‍රතිදාන කාර්ය සෙන්ටිමීටර මීටර ගැන හොඳට හිතන්න හොඳට හිතන්න අන්තිමට කාර්ය කියන එක ජූල් වලින්ම දෙන්න ඕනේ ජූල් වලින් තමයි කාර්ය දෙන්න ඕනේ රූප සටහන පැහැදිලි නැත්නම් මොකක් හරි අපැහැදිලියක් තියෙනවා නම් කියන්න. ඔව් හරිද හරි යන්ත්‍රවාසිය හරි ප්‍රවේග අනුපාතය ප්‍රවේග අනුපාතය බලන්න හරිද ආපහු සරයක් ප්‍රවේග අනුපාතය ප්‍රවේග අනුපාතයේ සමීකරණය ගන්න ඉස්සෙල්ලා ප්‍රවේග අනුපාතයේදී මොකද්ද මොකෙන්ද බෙදන්නේ යන්ත්‍රවාසිය ළඟ ගැටලුවක් නැහැනේ යන්ත්‍රවාසිය කියන්නේ මෙන්න මේ භාරය බෙදන්න ඕනේ ආයාසයෙන්. ඒ කියන්නේ භාරය බෙදන්න ඕනේ ආයාසයෙන් මම කෙටියෙන් දාන්නේ කෙටියෙන් දාන්න එපා විභාගෙට. ඒක සම්පූර්ණ සමීකරණයම දාන්න. භාරය බෙදීම ආයාසය. භාරය 40යි නිව්ටන්. ආයාසය 20යි නිව්ටන්. මේ තියෙන්නේ ප්‍රවේග යන්ත්‍රවාසිය. යන්ත්‍රවාසිය 2යි. ඔව් යන්ත්‍රවාසිය 2. යන්ත්‍රවාසිය 2යි. ප්‍රවේග අනුපාතය ප්‍රවේග අනුපාතයක් දෙකක් තමයි එන්න ඕනේ. මොකද ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ මෙන්න මේ ආයාසයේ විස්ථාපනය බෙදන්න ඕනේ භාරයේ විස්ථාපනය. ඒතකොට ආයාසයේ විස්ථාපනය බෙදන්න ඕනේ භාරයේ විස්ථාපනය. ආයාසයේ විස්ථාපනය මෙතන එන්නේ 1 මීටර. ඒතකොට මේක මම මේක සෙන්ටිමීටර කරන්න ඕනේ. එහෙම නැත්නම් අරක මීටර කරන්න ඕනේ. මම මේක සෙන්ටිමීටර කරනවා. 100යි සෙන්ටිමීටර. අර පැත්තේ 50යි සෙන්ටිමීටර් සමානයි 150න් බෙදපුවම 2යි නේ ඊට පස්සේ ප්‍රවේග අනුපාතය 2යි ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ දෙක අවුලක් නැහැ මේ ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය ඉතින් ප්‍රධාන කාර්ය බලමු අපි ප්‍රධාන කාර්ය හැම වෙලාවෙම දැන් කාර්ය හොයනකොට දැන් අර යන්ත්‍රවාසිය ඊට පස්සේ ප්‍රවේග අනුපාතය ඔයාට ඒකක නැහැනේ ඒකක නැහැ අනුපාතනේ ඒකක නැහැ
ඒ වුණාට මෙන්න මේ කාර්යය කියනකොට මේකේ ඒකක තියෙනවා. ජූල් වලින් තියන්න ඕන. අන්තිමට ජූල් වලින් තියන්න. ඒත් ජූල් වලින් කාර්යය තියන්න නම් කාර්යය ජූල් වලින් ප්‍රකාශ කරන්න නම් අපි අනිවාර්යෙන් මෙන්න මේ මීටර් වලින් තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ සෙන්ටිමීටර වලින් වැඩේ කරන්න බෑ. හරිද? ඒතර කාර්යය කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා ප්‍රධාන කාර්යය හොයමු. ප්‍රධාන කාර්යය සමානයි ප්‍රධාන කාර්ය සමානයි ආයාසයේ ගුණ කිරීම ආයාසයේ ගමන් කරපු දුර. ආයාසයේ ගුණ කරන්න ඕනේ ආයාසයේ ගමන් කරපු දුරේ. ආයාසයේ ගුණ කරන්න ඕනේ නිව්ටන් 20 ආයාසයේ ගමන් කරපු දුරේ. ඒතර 20යි නිව්ටන් ගුණ කරන්න ඕනේ ආයාසයේ ගමන් කරපු දුර 1 මීටර වලින් ගුණ කරන්න ඕනේ. 1 මීටර වලින් ගුණ කරන්න ඕනේ. ඒතර උත්තරේ වෙනවා අපිට 20යි නිව්ටන් මීටර කියලා දක්වන්න පුළුවන් ඒ වුණාට ජූල් වලින් දාන්න. ඒක ලේසි. ජූල් වලින් දාන්න. තුනයි දශම දෙකයි. නෑ සර් 3 වෙනි එකට 20යි ජූල් 4 වෙනි එකට 30යි. හරි හරි. මම බල 3.2යි 4.2යි මොකද්ද? හරි හරි. මේකට 20යි ජූල් ප්‍රතිදාන කාර්යය එන්නේ 40 වැඩි කිරීම මෙතන තියෙනවා සෙන්ටිමීටර 50ක් නේ කියන්නේ 0.5. ඒතර 20යි ජූල්. එතකොට දැන් මේක මෙහෙම තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ශක්තිය කියන එක ශක්තිය භාවිතා කරලා අපි යමක් කරනකොට ශක්තිය භාවිතා කරලා යමක් කරනකොට අපි කියන්නේ මේ ශක්තිය විනාශ කරන්නවත් බෑ ශක්තිය මවන්නවත් බෑ. මේක ඔයාලට 10 වසරේදී තියෙන මේ පොඩි නියමයක් ශක්ති සංස්ථිති නියමය කියලා. ශක්තිය මවන්නවත් බෑ කියනවා ශක්තිය විනාශ කරන්නවත් බෑ කියනවා. ඒතර අපි ප්‍රදානය කරන ශක්තිය ප්‍රතිදානයේ විදිහට එන්න ඕනේ. මේක තමයි හරියට වෙන්න ඕනේ වැඩේ. හැබැයි මෙහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? ලීවර් එක හැම වෙලාවෙම ප්‍රදානය කරන ශක්තිය එන්නේ නැහැ. ගොඩක් වෙලාවට ශක්තිය අඩු වෙනවා. මේක 10ක් වෙනවා, 15ක් වෙනවා, ඔහොම වෙනවා. ඒකට හේතුව මොකද්ද? මේ අපි දෙන ශක්තිය එහෙම්ම මේකට යන්නේ නැත්තේ ඇයි? විවිධ දේවල් වලට ශක්තිය හානි වෙනවා. මොන වගේ දේවල් වලට ශක්තිය හානි වෙනවද නැද්ද? මෙන්න මෙතන මේකේ මෙතන ඉන්නේ අපි දරාගෙන ඉන්නේ. මෙන්න මෙතන ඝර්ෂණය ක්‍රියා කරනවා. ඝර්ෂණය කියලා කියන්නේ මෙතන රළුයි නම් ඒ ඝර්ෂණයේ පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණය මගින් ශක්තිය හානි වෙනවා. අපි 20ක් දෙනවා නම් 15ක් වගේ තමයි අර යන්ත්‍රය මගින් සිදු කරන කාර්ය විදිහට එන්නේ. අන්න ඒ වගේ ඊළඟට අපි කතා කරන්න තියෙන මාතෘකාව ඒක. අපි ඒක ඊළඟට දවසේ කතා කරමු. අදට අපි පන්තිය නවත්තමු. අද කරපු ටිකේ මොන හරි නොතේරුණක් තියෙනවද? සංකේත් හර්ෂ නෑ සර්. හොලන්නේ නැහැ නේ. හරි. මේ පාඩමේ තියෙන සාමාන්‍යයි සමහර තැන්වල තේරෙන්නේ නැති දේවල් මේ එකපාර පළවෙනි සැරේ කිව්වම තේරෙන්නේ නැති දේවල් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා මේ ටක් ගාලා නවත්තලා අහන්න වගේ මේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් හරි. ඉතින් අපි ඊළඟ දවසේ ඊටු ටික කරමු. හරි. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. හැමෝටම ආයුබෝවන්. ආයිබෝවන් සර්. අයබෝවන් සර්.